තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම හිතන්නේ අපි ගොඩ දවසකින් නේද සාකච්ඡාව කරන්නේ. දැන් මේ සාකච්ඡාව අපි දැන් දිගටම හැමදාම නොකරන නිසා මේ ගත කරන කාලය තුල කාලය අපත යවන්න නැතුව ප්‍රශ්න හොවනම් හොඳයි නැත්නම් අපරාධයි. මම දැන් සති දෙකකට වගේ සැරයක් වගේ දැන් සාකච්ඡාව වෙදලා තියෙන්නේ. ඒ නිසා කාලය අපත යවන්න නැතුව ප්‍රශ්න අහන්න. අපි පටිච්චසමුප්පාදයේ පිළිබඳව සාකච්ඡා කරේ. අද මම හිතන්නේ තියෙන්නේ පස්සපච්චය වේදනා කියන කාරණාව සාකච්ඡා කරන්න. පස්සපච්චය වේදනා කියන එක නම් මෙතන ගොඩාක් අපි තේරුම් ගන්නට ඕනේ. මේ දවස්වල අපි කතා කරපු කරුණු අනුව අපි ඔබ හැමෝටම තේරෙන්නට ඇති මේ ධර්මයේ ඉගෙන ගන්න අවබෝධ කරගන්න නෙමෙයි ඉගෙන ගන්න කොච්චර සිහියක් කොච්චර අවධානයක් අවශ්‍යයිද කියන එක. එහෙනම් එහෙම සිහියකින් එහෙම අවධානයකින් ඉගෙන ගත්ත තැනයි තමයි ඒ අවබෝධයක් කරා යමු වෙන විදිහට චින්තනයක් මෙහෙ වෙන්නේ. දැන් අපට තියෙන එකක් තියෙනවා සිහියෙන් අවධානයෙන් ඉගෙන ගන්න නැතුව අපි අවබෝධයක් කරා මෙහෙවන්න හදනවා. ඉතින් ඒ මොකද්ද මෙහෙවන්න තියෙන්නේ? හොඳට හිතලා බලන්න හැමෝම තම තමන් ගැන අපට ඕන නැත්තේ අවබෝධ කරගන්න නෙමෙයිද කියලා. අපට ඕන නැත්තේ කොහොම හරි එක වටහා ගන්න කියන එක නෙමෙයිද කියලා. අපට එන්නේ නැහැ ඕහිතසෝතෝ ධම්මං සුනාති. දැන් බුදුරණවහන්සේ උනා ධර්ම දේශනා කරන්න පටන් ගන්නකොට පැහැදිලි කරන්නේ එහෙනම් ඔන්නම දේශනා කරනවා හොඳින් අහන්න හොඳින් මෙනෙහි කරන්න දරා ගන්න. එතකොට බුදුරණවහන්සේත් අවබෝධ කරන්න නෙමෙයි කියන්නේ කියන කාරණාවේදී. හොඳින් අහන්න. ඊළඟට හොඳින් මෙනෙහි කරන්න දරා ගන්න. දැන් ඒ කාරණාවට තන නොදී අපි අවබෝධ කරගන්න හදනවනම් එතකොට අපිට ප්‍රශ්නයක් එනවනේ. මොකක්ද අවබෝධ කරගන්නේ? මොකක්ද අත්දකින්නේ? හොඳින් ඇහුවේ නැත්තම්, හොඳින් මනසිකාර කරේ නැත්තම් ඉතින් අවබෝධ කරගන්න තියෙන්නේ අපි දන්න දෙයක් නේ. බුදුරණවහන්සේ කිව්ව දෙයක් නෙමෙයි. එහෙනම් මෙතන වැදගත්ම කාරණාවක් තියෙනවා. කන්නිමාගෙන අහන එක, අහලා මානසිකාර කරන එක. අද ලෝකේ ගොඩාක් පුජ්‍යලයක් හැටියට කෙනෙකුගේ අඩුව තියෙන්නේ ඕක. බාහිරින් හරි දේ නොඇසීම ඒකත් අඩුවක් තමයි. බාහිරින් හරි දේ ඇසුණත් පුජ්‍යලයක් හැටියට අඩුවක් තියෙන්නේ හරියට අහන්න නැති එක. හරියට ඉගෙන ගන්න නැති එක. ඒකද මම හිතන්නේ අපි නිතරම කතා කරා මේකට හේතුව තමයි අපි වෙන භාෂාවකින් යමක් ඉගෙන ගන්නකොට අපි මේ භාෂාව තුළ කියවෙන කාරණාවට වඩා භාෂාව තුළ තියෙන වචනේ අර්ථයකට පමණක් අපි සීමා වෙනවා. අලුත් දෙයක් නේ ඒකත්. අන්න ඒක නිසා. ඒක නිසා ධර්මපරියායවල හැම එකක්ම ඉගෙන ගන්නකොට ඒ ධර්මපරියාය තුළ තියෙන කාරණාව කොහොමද තියෙන්නේ? දැන් අපි ඒක නිතර කතා කරලා තියෙනවා. ඒකේ වටපිටාව කොහොමද? පසුබිම කොහොමද? කාට කියපු එකක්ද? මේකෙන් මොන වගේ දෙයක්ද ඉස්මතු වෙලා ප්‍රකට වෙන්න තියෙන්නේ?
මේක ලෝකෝත්තර ප්‍රතිපදාවේ කොහොම විස්තරයක්ද? මේ හැම එකක් එකම තමයි අපි ඒ කාරණාව දිහා බලන්න ඕනේ. මොකද බුදුරන් වහන්සේ ඒ කාරණාව දෙන්නේ එවැනි චින්තනයක් තියෙන කෙනෙකුටනේ. හොඳට ඒක හිතන්න. දැන් අපි හිතමු ලෝකෝත්තර ප්‍රතිපදාවක් ධාතු චින්තනයක් තියෙන කෙනෙකුට දැන් පුක්කුසාතිට අට්ඨාරස මනෝපවිචාර ඊළඟට චපස්සායතන ඊළඟට ධාතුරු ඔය ඔක්කොම කිව්වනේ. හැබැයි ඔය ඔක්කොම කිව්වට බුදුරණවහන්සේ ඔක්කොම විස්තර කරේ නෑ. ඇයි එයාගේ කෝණය ධාතු කෝණය. ඉතින් එයාගේ කෝණය ධාතු කෝණය නම් ඒ පරියාය එයාට ඉස්මතු කරන් ධාතු. දැන් අපට ඔය chance එක නැහැනේ. අපේ කෝණේ පරියාය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපට ඒක අපට තේරෙන්නේ නැහැ. එහෙනම් අපට බලන්නට වෙනවා අපි මැදිහත් වෙලා බලන්නට වෙනවා මේ ඉස්මතු කර පරියාය මොන කෝණයකින්ද ඉස්මතු වෙලා තියෙන්නේ කියලා. ඒ කෝණය අනුව චින්තනීය මෙහෙවන්න ඕනේ නැත්තේ. එහෙම නැතුනොත් එහෙම ධර්මය උද කරන්න බෑ. එහෙම බැලුවහම බුදුරන් වහන්සේ නමක් ජීවමානව නැති තැනදී ධර්මයකට කෙනෙක් යොමු වෙනකොට එයාලගේ හැකියාව තව කොච්චරනම් ධර්මයේ සියලු දේත් එක්කම වැඩි වෙන්නට ඕනද? ඒ කියන්නේ මුලා වෙන ගතිය වැඩිනේ. දැන් අතීතයේ ඒ උත්තමයන්ගේ කයගේ හැකියාවට බුදුරණවහන්සේ ධර්ම දේශනා කරා. දැන් අපි ගත්තොත් යමක සූත්‍රයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මය යමකට එයාගේ තියෙන කෝණෙටනේ කිව්වේ. එයාගේ තියෙන කෝණියත් එක්ක කතා කරේ. එහෙනම් අපි හැම වෙලෙම බලන්න ඕනේ ධර්ම ඉගෙන ගන්න අපේ තියෙන කෝණියත් එක්ක. අපේ තියෙන කෝණියත් එක්ක අපි ඇත්තම ප්‍රශ්නේ ඒක. අපේ තියෙන කෝණියත් එක්ක. ඕකට තමයි ධර්මයේ ඉස්මතු වෙන්නට ඕනේ. එතනදි තමයි මොකද අපි බලෙන් වෙන කෝණ ගත්තට ඒක අපට එහෙම හිතන්න බෑ. එනිසා අපට හැම වෙලේම මතුවෙන කාරණා අපි විසඳ ගන්න ඕනේ. විසඳ ගන්න ඕනේ කියන්නේ අපි හිතන්න ඕනේ. හිතලා අපටම හෙම්බත් වුණාම අවබෝධ වෙන්නේ නැහැ. අපි හිතන්න එපා අවබෝධ වෙනවා කියලා. හෙම්බත් වෙනවා. එතකොට අපි තුලින්ම ඡන්දය අයින් වෙනවනේ. වෙන එකක් හිතන්න එනවා. අන්න එතකොට අපට ඒක සැබෑ ප්‍රශ්නයක් වෙනවා. අපට සැබෑ ප්‍රශ්නයක් නොවන කාරණාවක් අපි හිතන්න ගියාට අපි හිතන ස්වභාවයට ලොකු තැනක් නැහෙනේ. ලොකු තැනක් ඉන්නේ අපි ඇතුළේම ප්‍රශ්න එනකොට. ඔන්න ඔය කරුණ ටික අපි හොඳට මතක තියාගන්නට ඕනේ. ඔය කරුණ ටික හොඳට මතක තියාගත්තොත් තමයි අපි මේ ධර්ම ඉගෙන ගන්නකොට බුදුරණවහන්සේගේ ධර්මයේ මොකද්ද කියන එක හිතන්න පුළුවන්. අද පින්වතුනි අපිට ගොඩාක් පැතිවලින් කල්පනා කරලා බැලුවාම අපි තම තමන් රැක ගන්න අරගලියක්, තම තමන්ගේ වැඩපිළිවෙලක් කුරු කර ගන්න අරගලියක්, තම තමන් ස්වයංව වින්දනයක් ලබන අරගලියක්, තමන්ගේ පීඩාව දුරු කරන්න, තමන් සතුටු කරවන්න දඟලන අරගලියක්, ඇතුළෙම කලකෝලහලයක්. ඔන්න ඕක ඉස්මතු වෙලා සංසිඳීමක් එකඟ භාවයකින් අර කියන දේ මොකද්ද කියන සත්‍ය ගවේෂණය අඩු වෙනවා. දැන් බලන්නකො බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන්න කෙනෙකුට ධර්ම දේශනා කරන්න යොමු වෙනකොට අනුපිළිවෙල කතාව කියලා නැත්නම් අපි හිතමු අර පුනප්පුන සූත්‍රයේ ඒ සිටුවරයා බමුණ ළඟට යන විදිහ ඊළඟට කසීබාරද්වාජ කතා කරන විදිය ආලවකට කරන විදිය එතකොට මේ දේ ඊළඟට අපි ගත්තොත් දාරුචීරිය මාළුන්ගේ පුත් එතකොට බුදුරණවහන්සේ එයාලගේ අර ඉස්මතු කරලා පෙන්නනවා අවංකවම ඒ හෙවීමේ අවශ්‍යතාවයක් සත්‍යීමේ අවශ්‍යතාවයක් තමන් රැකීමේ අවශ්‍යතාවයක් නෙමෙයි. දැන් බානක පුක්කුසාතිට කියනකොට මම දැන් දානි වළඳන් පින්ඩපාත යනවට පස්සේ ඉන්න. දැන් මේ එතනදී තියෙන්නේ තමන් රැකීමේ එකකට වඩා යාගේ ඉස්මතු කරලා පෙන්නනවා ධර්මයේ අවශ්‍යතාවය. ඒක ඉස්මතු කරනවා. මාළුන්ගේ පුත්‍රය කියන ඔබ වයසයි ඔබට කියලා තරුණයිට මොනවද කියන්නේ? දැන් තමන්ගේ කියන කාරණාවට එහා ගිහිල්ලා අර අවශ්‍යතාවය ඉස්මතු කරනවා.
මෙන්න මේක අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඔන්න ඕක නැතිකම. මේ ධර්මපරියායේ තියෙන්නේ මොකද්ද? දැන් ධර්මපරියායකට අපට මතක් වෙන්නේ පොතේ තියෙන කාරණාවක් එක්කනේ. ඇයි අපේ ජීවිතය ගැන හිතනකොට මේ ජීවිතෙත් එක්ක ජීවිතේටමනේ ධර්මය කියන්නේ වෙන එකක් නෙමෙයිනේ. ඇයි අපි ජීවිතය ගත කරන සෑම දෙයක් ඔස්සේම මේ තමන්ව ඉන්ධනයක් ලබන තමන්ව රැකගන්න මෙන්න මේක අයින් වෙන චින්තනයක් අපි තුල මෙහෙවෙන්නේ නැත්තේ. එහෙම චින්තනයක් අපි තුල මෙහෙවෙන්නේ නැහැ කියන කාරණාව තුලින්ම ගම්ම වෙනව නේද? සක්කාය දිට්ඨිය දුරු කරන්න අවශ්‍ය වෙන චින්තනයක් ඉස්මතු වෙන්නේ නැහැ කියන එක. සක්කාය දිට්ඨිය දුරු කරන්න අවශ්‍ය වුණ චින්තනයක් ඉස්මතු වෙනකොට තමන්ව රැකගන්න තමන් සතුටින් ඉන්න තමන් හිතන දේවල් වෙන තමන් හිතන දේවල් කරන්න පුළුවන්. ඊළඟට තමන්ව කොහොම හරි මේ සතුටු කරන්න පුළුවන්. මෙන්න මේ ධර්මයෙන් වෙන වැඩපිළිවෙළවල් වලින් මෙන්න මේකට අපි හිත ඉස්මතු වෙලා එනවනම් අර මායාව විඥාන මායාව දැනගැනීමේ මායාව කොච්චර ප්‍රබලව ක්‍රියාත්මක වෙලා තියෙනවද? ඊතරම්ම ප්‍රබලයි විඥානි මායාව. ඊතරම්ම ප්‍රබලයි සක්කාය දිට්ඨිය කියන බන්ධනය. අර බල්ල දඟලෙන් කනුවක බැඳා වගේනේ. එච්චරනම් ප්‍රබලයි. මෙන්න මේක අපි හොඳට තරයේ මතක තියාගන්නට ඕන. ඕක අපි තරයේ අපේ හිතට කාවැද්දුවේ නැත්තම් අපි හොඳට කාවද්දන්නට ඕනේ. ඔන්න ඕකට තමයි අර අපි කතා කරන්නේ ලෝකයේ මේ ධර්මය අවබෝධ කරන්න හැකියාව තියෙන්න ඕනේ කියලා. ඔන්න ඕක පෙන්වන්න යන්නේ ඒකත් එක්ක. අපි හිත ඒකට ඉඩ දෙන්නට ඕනේ. ඒ විදිහට කටයුතු කරන්නට ඕනේ. නැත්තම් පින්වතුනි අපි ධර්මයේ දිගට අහයි, මහාන වෙයි, පැවිද්ද ගත කරයි, සීල ගුණ දම් පුරයි, සතුටින් විවේකීව ගත කරයි, සමාධි වඩයි. නමුත් අපි තුල අර බුදුවරුන් ලෝකේ පහළ වෙලා පෙන්නපු සත්‍ය ඒක ග්‍රහණය කිරීමේ හැකියාව ඉස්මතු වෙන්නේ නැහැ. ඒක ග්‍රහණය කිරීමේ හැකියාව ඉස්මතු වෙන්නටයි සිල් රකින්නේ, පැවිදි වෙන්නේ, විවේකී හුදකලා වෙන්නේ. මේ මොකටද මේ? අසාමාන්‍ය අද්විතීය උත්තමයෙක් පෙන්නපු අසාමාන්‍ය සත්‍ය ග්‍රහණය කිරීම තමන්ගේ හැකියාව ඉස්මතු කරන්නේ. දැන් අපි හැම වෙලෙම අපි තුල ඉස්මතු වෙලා එන්නේ අර පසුතැවිලි ගතිය, පීඩා ගතිය, නොසන්සිඳන ගතිය, ඊළඟට හිත වික්ෂිප්ත ගතිය, තරහ යන ගතිය, ගැටෙන ගතිය. මෙහිම අපි තුල හිතේ ඉස්මතු වෙවි එනවනම් අපට අමාරු නැද්ද මේක ග්‍රහණය කරගන්න? දැන් අපි මතක් කරනෝනේ ඔකත් එක්ක අතීතයේ ඉතින් ඔය රාගයක්, ද්වේෂයක් තියෙද්දි, දුස්සීලවත් තියෙද්දි ධර්මය අහලා ඉතින් අපි අතීතයේ ඉපදෙන්න ඉච්චර හැකියාවක් තිබ්බනම් අපි අවබෝධ කරනවනේ. අපි එතනිනුත් අපි දාගන්නවා අතීතයේ අය ඔය මොකක්වත් නැතුව කරේ. දැන් අපි අර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇස් දෙකින් දැකලා ධර්මය අවබෝධ කරගෙන ධර්මය අහන්න හැකියාව පින් තිබිච්ච අයගේ ස්වභාවයට අපි එතනත් අපි දාගන්න යන අපේ සක්කාය දිට්ඨියනේ. අපි ඇයි තරහ එනකොට, වික්ෂිප්ත භාව එනකොට, නොසන්සිඳීම එනකොට, අස්වස්තිල රහිත භාව එනකොට මේක අමාරු ගතියක් දහමට, මේක ධර්මයේ ග්‍රහණය කරගන්න බැරි ගතියක් කියලා අපට එන්නේ නැත්තේ. අපේ හිතේ කොනෙන් ගිහින් තියෙනවා මිගසාල සූත්‍රය. අපේ හිතේ කොනෙන් ගිහින් තියෙනවා සරකාණි සූත්‍රය. අපේ හිතේ කොනෙන් තව දේවල් අපි ඒව ගන්නේ ස්වභාවයක් තේරුම් ගන්න නෙමෙයි. තමන් සාධාරණීකරණය කරගන්න. ස්වභාවය තේරුම් ගන්න නෙමෙයි. ක්‍රෝධයේ තියෙන අය හිතේ විශේෂගාමී. රාගයේ තියෙන අය හිතේ විශේෂගාමී. දුස්සීලයි හිතේ විශේෂගාමී. දැන් අපි මොකටද මේ ගන්නෙ? අපි ඔක් සාධාරණීකරණය කරගන්න නෙමෙයිද? දැන් එතනිනුත් ඉස්මතු වෙලා ඉන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන චින්තනයක් නෙමෙයිද? ඒ මිගසාල සූත්‍රයේ සරකාණි සූත්‍රය තුලින් ග්‍රහණය කරගෙන තියෙන්නේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය වැඩෙන වැඩපිළිවෙල. ඉතින් කොහෙද හම ග්‍රහණය කරගන්නද? ඒ දේශනාවෙනුත් ගන්නෙ
සක්කාය දිට්ඨිය වැඩෙන ප්‍රතිපදාව වැඩියට සක්කාය දිට්ඨිය වැඩෙන ප්‍රතිපදාව. හැම පැත්තම ගත්තා මේකනේ. කාලාම සූත්‍රය ගත්තත් එහෙමයි. අපි මේ යම් මේ ලෝකේ අතීතයේ ලෝකේ ජීවත් වෙච්ච ඒ අයගේ දේවල් එක බලනකොට අපි කොහෙන් ගත්තත් අපේ සක්කාය දිට්ඨිය ප්‍රායෝගිකව වැඩෙන්නේ. දැන් බලන්න ඒ ධර්මයේ තුලින් ඉස්මතු යුත්තේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන එක. චින්තනයේ ඉස්මතු වෙන්නට ඕනේ නැත්තේ. තමන් වැරදි බව ප්‍රත්‍යක්ෂයෙන් ඉස්මතු වෙන එක. නමුත් ඒ ධර්මයෙන් ඉස්මතු කරගන්නේ තමන්ව සාධාරණීකරණය කරගන්න වැඩ පිළිවෙල. එතකොට බුදුරුවරුන්ගේ ධර්මය ඇහිලා නැහැ නේ. එතකොට ඒ ග්‍රහණය කරගත්තේ මොකද්ද? ඔන්න මේ ධර්මය අවබෝධ කරගන්න බැරි හේතු. ඇත්තටම ගත්තොත් අද අපි මේ සමාජයක් හැටියට ගත්තොත් ප්‍රශ්නේ තියෙන්නේ පුජ්‍යලයාගේ. දැන් අපි ඔය ස්වභාවය හරියට කල්පනා කරොත් පින්වතුනි අපි තුල ඇති වෙන්නේ නැද්ද බයක්? ඔය ස්වභාවය අපි හොඳට කල්පනා කරොත් අපි තුල ඇති වෙන්නේ නැද්ද? හිස ගිනිගත්ත කෙනෙක් එගිනි නිවන්න මහන්සි ගන්නවා කියන උදාහරණය. ඊට වඩා ධර්මයට මහන්සි ගත යුතුයි කියන එක. ඔය චින්තනයක් අපි මෙහෙවුවොත්. ඔය චින්තනයක් මෙහෙවුවොත් අපට මතක් වෙන්නේ නැද්ද මේ ජීවිතය කියලා කියන්නේ අර සූර්යා අර වේගය ගැන කතා කරේ සංයුත්තනිකාය සූත්‍රයක. මේ සිරුසඳු අර දුනුවායෝ 4 දෙනෙක් ඊතලයෙන් විදිනකොට ඒක වැටෙන්න කලින් අල්ලන ඊට වඩා වේගයෙන් සිරුසඳු යන ඔය උදාහරණ ඊට වඩා වේගයෙන් ආයුෂ කිවිනවා. එතකොට අපට ඒ උදාහරණය දුන්න අර්ථය ඉස්මතු වෙන්නේ නැද්ද අපි මෙහිම කල්පනා කරොත්? අපි මෙහෙම කල්පනා කරොත් ඉස්මතු වෙන්නේ නැද්ද සසර බයයි කියලා? අපි මෙහෙම කල්පනා කරොත් ඉස්මතු වෙන්නේ නැද්ද මේ අවස්ථාව වහිමයි කියලා? අපි මෙහෙම කල්පනා කරොත් ඉස්මතු වෙන්නේ නැද්ද අප්‍රමාදී විය යුතුයි කියලා? අපි මෙහෙම කල්පනා කරොත් ඉස්මතු වෙන්නේ නැද්ද මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම? අපි මෙහෙම කල්පනා කරොත් ඉස්මතු වෙන්නේ නැද්ද මේ මනුස්ස ජීවිතේ මේ කාලයේ මේ තත්පරයක්වත් අපත නොයන විදිහට අපිට මේ චින්තනයේ මෙහෙ විය යුතුයි කියලා? අන්න සත්‍ය ගවේෂේ චින්තනයත් එක්ක අර භාග්‍යතුන් වහන්සේ පෙන්නපු සියල්ලක් ප්‍රකට වෙලා එනවා. ඔන්න ඔය විදිහට අපට ඉස්මතු වෙනකොට තමයි මේ අවුරුදු 50කට 100ක් ජීවත් වෙන කාලය කියන එකට වැදගත්කමක් එන්නේ නැත්තේ. ඒකට තියෙන ඒ ලැබිච්ච අවස්ථාවේ තියෙන වටිනාකම ප්‍රකට වෙලා ඉන්නේ මණිකක් වගේ. ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන ආනන්ද මහරහතන් වහන්සේ තේරගතයි පැහැදිලි කරන්නේ රං ආකාරයක් කියන එක. මේ ගම්බීර බව කියන්නේ මේ හැම එකක්ම ඉස්මතු වෙන්නේ එකත් එක්ක. නැත්තම් අපේ තියෙන හැම වෙලෙම තමාව පෝෂණය කරගෙන තමා වර්ධන. ඒ සසර නෙමේද? දැන් සතර ආහාර හේතු වෙන්නේ මොකද්ද? බුකුතානං වා සත්තානං තිතිය සම්භවේසීනං. දැන් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයිද එතකොට? පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය, කබලෙන්ක දැන් මේ තියෙන්නේ පැවැත්මක් නෙමෙයිද? අපි හිතන්නේ අපට ඒක එන්නේ නැහැ මේ අපි අර කල්පනාවෙන් හැම වෙලෙම දාගන්න යන්නේ. බලන්න ධර්මයේ කොච්චර ගැඹුරුද කියලා. ඔන්නෝක අපි තුල හොඳට ඉස්මතු වෙන්නට ඕන. ඉතින් ඒකත් එක්කයි මේ ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. හොඳයි අපි කතා කරා වේදනාපච්චය තණ්හා කියන කාරණාව කොයි විදිහටද දේශනාව තුළ තියෙන්නේ කියලා. ඒ කතා කරපු දේත් එක්ක තණ්හාව කියන කාරණාව හොයාගෙන යන්න වේදනාව හම්බෙන්නට ඕනේ. වේදනාව කියන්නේ විඳිනවා කියන එක ගැන අපි කතා කරා. විඳිනවා කියලා කියන්නේ විඳපු දේ නෙමෙයි කියන එක කතා කරා. විඳිනවා කියනකොට අර හයක් අරගෙන ඒ සිද්ධාන්ති පැහැදිලි කරලා පෙන්නන්නේ හයක් අරගෙන හය වෙන්ගින් වශයෙන් මෙහෙමයි කියලා ගන්නවා කියන කාරණාවක් නෙමෙයි මේ ඉස්මතු කරන්න කියලා කතා කරා. එතකොට මේ චක්කු සම්පස්සජා වේදනා කියන කාරණා මේ විඳිනවා කියන කාරණාව තේරෙන්නේ නැතුව කවරදාකවත් ඒ තණ්හාවේ ඥානෙන්නේ නැහැ කියලා කතා කරා. එතකොට දැන් චක්කු සම්පස්සජා වේදනා කියන ඥානය ඇති වෙන්නේ ඒ කියපු කාරණා තුලම ගම්ම වෙලා තියෙනවා නේද? ඉස්මතු වෙලා තියෙනවා නේද? චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන්
සම්පස්සජා කියන්නේ එයින්. දැන් අපි දන්නවා මදුපිට හත්තිපදෝපම සූත්‍රය පැහැදිලි කරලා පෙන්නනවා ඇසක් තියෙනවා රූපයක් තියෙනවා සමන්නාහාරය ඇති වුනහම තජ්ජෝ සමන්නාහාරෝ අන්න එයින් නිපන් සමන්නාහාරය. එතකොට මොකද වෙන්නේ? චක්කු විඥාණය පාතු භාවය චක්කු සම්පස්ස පාතු භාවය. අන්න දැන් ඒතකොට බලන්නකො මේ සම්පස්සජා කියනකොට එයින් නිපන් බවක් ඉස්මතු කරලා පෙන්නන්නේ. ඇසේ ස්පර්ශයෙන් නිපන් බවක් විදීම. එතකොට මේ අර ගැඹුරට යනකොට විමසනකොට මේ විදීම කියන කාරණාව විදීම කියන දේ පැහැදිලි කරලා පෙන්නන්නේ චක්කු සම්පස්සජා වේදනා. එතකොට චක්කු සම්පස්සජා වේදනා කියනකොටම විදීම කියන ඥානික ඒ විදීම හොයාගන්න බැරි එකයි. එකයි මේ විදීමට ලොකු නුවණක් ඕන නැති. ඒ විදීමේ නුවණ ඉස්මතු වෙනකොටම චක්කු සම්පස්සේ ඉස්මතු වෙනවා. ඒ චක්කු සම්පස්සජා වේදනා. එහෙනම් චක්කු සම්පස්සජා වේදනා චක්කු ඇසේ ස්පර්ශයෙන් නිපන් විදීම විදිනවා. එහෙනම් ඒකට ඇසේ ස්පර්ශයේ ඥානය ඇති වෙන්නට ඕනේ. නැත්නම් ඒ වචනයේ තුල පෙන්නපු විදීමේ අර්ථය මෙන්නේ නැහැ. ඒ විදීමේ ඥානයට චක්කු සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ මෙන්න හේතුව. හැබැයි දැන් අපට ওই කාරණාව හිතනකොට ඔන්න හොඳට හිතලා බලන්න. ඇත්තනේ. චක්කු සම්පස්සේ මෙතන කතා වෙලා තියෙනවනේ. චක්කු සම්පස්සජා වේදනා කියන. ඒතර මේ ඇති කල්ලි මේ වෙයි. හරිනේ. දැන් චක්කු සම්පස්සයයි චක්කු සම්පස්සජා වේදනාවයි. ඒතර චක්කු සම්පස්සජා වේදනාව කියනකොටම චක්කු සම්පස්ස හම්බෙලානේ. එතකොට දැන් අපි එකක් හැටියටද බැලුවේ දෙකක් හැටියටද? අපට හම්බුනේ එකක් හැටියට. නැහැ. දෙකක්. චක්කු සම්පස්සේ වෙනම තියෙනවනේ මේ චක්කු සම්පස්සජා වේදනාවනේ. දැන් එතකොට එහෙනම් මෙතන මේ ඇති කල්ලි මේ වෙයි. දැන් මේ ඇති කල්ලි මේ වෙයි කියනකොට චක්කු සම්පස්සජා වේදනාවෙන් ඈතර වුණාද? චක්කු සම්පස්සජා වේදනාවෙන් ඈතර වෙන බව හම්බුණාද? චක්කු සම්පස්සජා වේදනාව හරියට මේකයි කියලා Tamanට ලැබුණාද? චක්කු සම්පස්සජා වේදනාව කියලා මේකයි ලැබුණා. එහෙනම් මේ ඇති කල්ලි මේ වෙයි කියලා හම්බෙලා නැහැනේ නේ. ඒ චක්කු සම්පස්සජා වේදනාව කියන කාරණාව තියෙන්නේ අඥාණයට. චක්කු සම්පස්සජා වේදනා ඥානීය කියලා තියෙන්නේ අඥානෙ දුරු වීමට. චක්කු සම්පස්සජා වේදනා ඥානීය කියන්නේ මොකක් එක්කද? ඥානයනේ. එතකොට අඥානකම නෙමෙයි ඥානෙ. මොකද ප්‍රඥාවෙන් සුදිට්ඨෝ හෝති දුක්ඛ නිරෝධේ. ප්‍රඥාවෙන් සුදිට්ඨෝ කායන පසිට්ඨා විහෙරති. කායන ස්පර්ශ නොකලට මොකද කරන්නේ? ප්‍රඥාවෙන් දකින්නවා කියන තැන පැහැදිලි කරලා පෙන්නන්නේ සමෝදිනවා කියලා. දකින්නවා කියලා. හැබැයි කයින් ස්පර්ශ කරන්නේ. අපට ඇයි මේ කාරණා දෙක එහෙම තේරෙන්නේ නැත්තේ? ඉතින් ඒකට සමවැදුණා නම් නැත්නම් ඒක දැක්කනම් නිරෝධය දැක්කනම් හරියටම දැක්කනම් ඉතින් නිවීම කියන එක නෙවෙයි. ඇයි අපට එහෙම වෙන්නේ? අපට එහෙම වෙන්නේ අපි තව පැත්තක ඉඳලා මනිනවනේ. මනින්නේ නැද්ද? මනිනවනේ. ඒක විඥානාති වෙලානේ. තව තැනක ඉඳලා මැනලා. එහෙන් තව තැනක ඉඳලා මැන්නට පස්සේ කොහොමද තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ? ඊතර වීමක් කියලා බෑ. දැන් අපට චක්කු සම්පස්සජා වේදනා කියන රසයක් එනවා. මේක නෙමෙයි. ප්‍රඥාව කියන්නේත් මේකනේ, ආර්යණ්‍යය කියන්නේත් මේකනේ. දැන් අපට විමුක්ති රසයක් කියන එකක් දහම්බෝනේ. අත්විදීම නෑ. බුදුරණවහන්සේ නම් පහාරාද සූත්‍රය පෙන්නන්නේ අර පහාරාද අසුරය සාගරයට ඇලී වාසය කරන්නේ හැමතැනම ලුණු රසයි. වෙන ලුණු රසෙත් වෙනසක් තියෙනවද? මෙතන ලුණු රසය මේ වගේ. මෙතන ලුණු රසය වෙන ලුණු රසක්. එහෙම එකක් නැහැනේ. කොහෙන් ගත්තත් ලුණු රසය. බුදුරණවහන්සේ ඒව මේව කියලා පැහැදිලි කරනවා. මේ ශාසනයේ ධර්ම විනයේ තියෙන නිමුක්ති රසය.
විමුක්ති රස කියන කාරණාව භුක්ති විඳීම කියනකොට වෙන වෙන දේවල් එහෙම එකක් නැහැ. දැන් අපට නම් විමුක්ති රස කියනකොට තව දේවල් විමුක්ති රස වලට අමතරව. ඒතකොට ධර්ම විනයම තියෙන්නේ විමුක්ති රසය කියනවා. මහා සාගරයේම ලුණු රසය වගේ ධර්ම විනයම කොතනකරි වෙන රසයක් තියෙනවද? ඔක ආශ්චර්යබ්බූත කාරණාවක්. දැන් අපට ආශ්චර්යබ්බූත වෙන්නේ නැහැ. දෙයක් හම්බෙනකොට වෙන දෙයක්. දෙය හම්බෙලානේ. ඉතින් ආශ්චර්ය අద్భుත බවක් හම්බෙන්නේ නැහැ අපට. ඒකෙන් කෝ විමුක්තියක් කියලා. නමුත් අර නුවණ වර්ධනය වෙනකොට කොහෙන් ගත්තත් විමුක්ති රසක් කියන්නේ. ඊතර වීම. අපි නම් ඒක ග්‍රහණය කරගන්නවා, අල්ල ගන්නවා. ඇයි අපට අර ධර්මයේ ඇහෙනකොට අපි අර හිතීම නතර වෙන තැනකට යනවනේ. දැන් අපි ගත්තොත් යම් කිසි විග්‍රහයක් පටිසම්පාදේ ඕනම එක. අපි චක්කු සම්පස්සජා වේදනා ගමුකෝ. මේ චක්කු සම්පස්සජා වේදනාව කියන කාරණාව හම්බ වෙන්නේ දුක කියන කාරණාව යටතටනේ. ප්‍රඥාවෙන් දැකීමේදී ඊතර වීමත් එක්ක සාක්ෂාත් වීම එක දකින්නවා. ශක්ති කතා තබ්බා වෙනවා. හැබැයි ඒ පටන්ගත් කාරණාව නිසා ඒක ඒ පරියාය ඉස්මතු වෙලා එන්නේ මට නෙමෙයිනේ. ඒ පරියාය ඉස්මතු වෙලා වෙන්නේ ප්‍රඥාවටනේ. දැන් මේ ඥානයක් හැටියට මට උපදින ඥානයක් හැටියට මාර්ගය තුලදී කෙනෙක් එක්ක සෝතපන්න කෙනෙක් ඉන්නවනේ. උපදින කාරණාවක් එක්කනේ. ඥානිය උපදින්නේ මොකද්ද? දැන් අපි කෙනෙක්නේ. අපි වෙන වශයෙන් ඉන්නවා කට්ටිය. ඒකෝට අපට ඥානයක් උපදින්නට ඕනේනේ. ඒතකොට ඥානිය උපදින්නට ඕන නැත්තේ අර සාක්ෂාත් වීමක් එක්ක නෙමෙයිනේ. චක්කු සම්පස්සජා වේදනා කියනකොට ඒක අයිති වෙන්නේ චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සමුදය, පස සමුදය මේ දුක කියන කාරණාවට තමයි අයිති වෙන්නේ. ඒක ඥානීය ගන්න යනකොට ඥානී ස්මෘතියද චක්කු සම්පස්සජා වේදනා අයිති වෙන්නේ දුක කියන කාරණාවට. දුක කියන කාරණාව කියන තැන දැන් මේ ඥානී ස්මතු කරගෙන යනකොට පරිඤ්ඤය යන්නේ. දැන් මාර්ගයේදී සාක්ෂාත් වීම හරියි. නමුත් මෙතන තියෙන්නේ මටනේ කෙනෙක් එක්ක කතා කරන්න එනවනේ. ඥානියක්නේ. ඥානිය මොකද්ද? පරිඤ්ඤය. පිරිසිදු හොයන්න ඕනේ. දැන් පිරිසිදු හොයලා ඉවරලානේ අපට හම්බෙන්නේ. ෂෝක් වෙන්නේ. එන රහත්නේ. පිරිසිදු හොයලා ඉවරයි කියන්නේ රහත් නැද්ද? රහත්. නිවිලා. පිරිසිදු සෙවිය යුතුයි කියනකොට සේක වෙලා. සත්‍යයි කියලා හම් වෙනකොටම සත්‍ය ඥානියත් එක්ක නිරෝධයේ සත්‍ය ඥානිය හම්බ වෙන්නේ මේක පිරිසිදු සෙවිය යුත්තක්. එහෙනම් චක්කු සම්පස්සජා වේදනාව කියලා නිෂ්ඨාවක් හිතන්න දෙයක් ඉස්මතු වෙන්නේ නැතුව නිෂ්ඨාවක් හම්බ වෙනවා නම් එතරම් දැනගන්න මොකද්ද? ඇසීමේ අඩුපාඩුවක් තියෙනවා. ග්‍රහණය කර ගැනීමේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ අඩුපාඩුවක් තියෙනවා. ඒකයි උනේ. අපි වැහුණනේ. මොකෙන්ද වැහුනේ අපි? අපි වැහුණා අපේ විචක්ෂණේ කරන්න ඕන කියන එකක් ඉස්මතු වෙන්නේ නැති වුණා. ඒ චක්කු සම්පස්සජා වේදනා හම්බුණා. ඒ කියන්නේ හිතන්න විචක්ෂණයේ යෝනිසමනසිකාර කරන්න දෙයක් හම්බෙන්නේ නැහැ කියන්නේ. ධර්මයක් හරියට මදි ඇහිලා. බුදුරණවහන්සේගේ ධර්මය හරියට ග්‍රහණය කරගෙන නැහැ. නැත්නම් යෝනිසමනසිකාරය උපදිනවනේ. ඔන්න ප්‍රශ්නේ. එන චක්කු සම්පස්සජා වේදනා කියනකොට සෝත සම්පස්සජා වේදනා කියනකොට දැන් මේකෙදි මිතින් මම හිතන විදීම ගැන කලින් කතා කරා. මේ කියන කාරණාව කියනකොටම විදිනවා කියන කාරණාව දැන් අපි කතා කර පංචපාස්කන්ධේ විදිනවා කියන කරුණු කතා කරපු දේවල් අපි බැලුවනේ තනම හොයලා විදීම කියන එකට දෙයක් හම්බෙන්නේ නැහැනේ. විදපු දේ හෙව්වොත් විදීම කියන එකට දෙයක් කියලා අපි ආරෝපණය කරගන්නේ. විදීම කියන කාරණාවට ඉස්මතු වෙලා ඉන්නේ නැහැනේ ඒ බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයත් එක්ක. නමුත් දැන් ඒ කාරණාව අපි හරියට කල්පනා කරොත් ඊතර වීමේ ඥානයක් හටගන්න නිරෝධේ ඥානයක්.
මේකයි කියලා හම්බෙන්නේ. නිරෝධේ ඥානය. මට නෙමෙයි හම්බෙන්නේ ඥානයක් හැටියට අන්න දැක්මක් එක හම්බෙනවා. දැක්මේදී ඥානයක් හම්බ වෙනවා. හැබැයි ඥානය ඇති වුනහම ඒ ඥානය දෙයක් යාට වෙනවා. හැබැයි යාට දෙයක් කියන එක අර සාමාන්‍ය අපි ගන්නවා වගේ එකක් නෙමෙයි. ඒ චක්කු සම්පස්සජා වේදනා ඥානය කියනකොට. ඒක ඥානය එන්නේ සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥානයත් එක්ක. නිකන් නෙමෙයි. දැන් අපි ගත්තොත් මම හිතන්නේ සංයුත්ත නිකාය දෙකේ සූත්‍ර සමහර වගේ තියෙනවා. අපි ඒක කතා කරලා තියෙනවා. ඔය පටිසම්පාදයේ 12 ආකාරي විග්‍රහ කරන්නේ නැතිව යම් විදීමක්. මොකද ඇත්තටම කතා කරොත් සැප විඳිනවා කියනකොට විදීම කතා කරලටනේ. අපි ඒකෙදි අපට එකපාරට යන්නේ විදීම කියන එකට වඩා සැප කියන කාරණාවටනේ. පටිසම්පාදයේ මුල් ටික කතා කරන්නේ නැතුව පටිසම්පාදයේ මේ කාරණාව කතා කරන්න යනකොට සැප විඳිනවා කියනකොට දුක විඳිනවා කියනකොට අදුක්කම සුඛ විඳිනවා කියනකොට අපට අර යන්නේ සැප දුක දුක්කම සුඛ කියන එකනේ. විදීම යනවාද? නෑ අපිට ග්‍රහණය කරගන්න පුළුවන් දෙයක් එක්කනේ යන්නේ. අපි බලන්නේ මෙතන ඉස්මතු කරේ විදීමයි කියන එක. දැන් වේදනානුපස්සනාව ගත්තොත් වේදනානුපස්සනාව කියන්නේ මොකක්ද ඉස්මතු කරන්නේ? වේදනානුපස්සනාවෙන් ඉස්මතු කරන්නේ කාමයේද? වේදනානුපස්සනාවෙන් ඉස්මතු කරන්නේ පටිඝයද? වේදනානුපස්සනාවෙන් ඉස්මතු කරන්නේ සමාධියද? නෑනේ. දැන් අපිට හොඳට හිතලා බලන්න. වේදනාව බලනකොට නිරාමිසං වා සුඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං දුක්ඛං වේදනං වේදීමාන නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා සුඛං වේදනං වේදීමානෝ සාමිසං වා සුඛං වේදනං වේදියාමිති පජානාති. දැන් මේ කීයේ මතක් වෙන්නේ මොකද්ද? නිරාමිස දුකයි සාමිස දුකයි. විදීම කියන කාරණාවට නැතුව නිරාමිස සාමිස බවටයි තනක් එන්නේ. දැන් මෙතන පෙන්වන්නේ කාමයේ පිළිබඳව එකක්ද විදීම පිළිබඳව එකක්ද වේදනානුපස්සනාවේ. විදීම පිළිබඳව. කාමයේ පිළිබඳව නෙවෙයි විදීම පිළිබඳව. කාමයේ පිළිබඳව හෙව්වොත් කාමයේ අයින් වෙලා අදුක්කම සුඛයක් විඳිනවා. විදීම හොයලා නැහැනේ. වේදනානුපස්සනාව කියලා ඔන්න සමහර අය වෙනවා. ඔන්න රාගේ, ඔන්න ද්වේෂේ, හරි. දැන් මේක තමයි. දැන් රාග දේශ නැහැ. ඒ රාග දේශන කියන්නේ හෙව්වේ විදීම ගැන නෙමෙයිනේ. රාග දේශ ගැන හෙව්වා රාග දේශ දැන් වැරදි උනේ මොකද්ද? විදීමද රාග දේශද? රාග දේශ වැරදි උනේ. සාමිස දුකයි සාමිස සුඛයි වැරදි. සාමිස සුඛ විදීම නෙමෙයි. සාමිස සුඛයි සාමිස දුකයි. දැන් සාමිස සුඛයි සාමිස දුකයි නෑ. දැන් සාමිස අදුක්කම සුඛ විඳිනවා. නැත්තම් නිරාමිස, දැන් නිරාමිස කියනකොට සමාධිපත්ත කතා කරනවනේ. නිරාමිස සුඛ නිරාමිස අදුක්කම සුඛ විඳිනවා. දැන් විදීම හෙව්වද? නෑනේ. දැන් බුදුරජාණන්සේ හොයන්න කිව්වේ මොකද්ද? විදීම. හොයන්නේ මොකද්ද? කාමේ. පටිඝේ. චිත්තානුපස්සනාවත් ඒක. සරාගං චිත්තං. විතරාග මේ සිත ගැනනේ බලන්න කියන්නේ. රාගය ගැනද? රාගය කියනකොට මොකද්ද? සරාගං චිත්තං කියන කාරණාවත් එක්ක. රාගය කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. දැන් ඊතර මොකද්ද ගම්මේ වෙන්නේ? සංකල්පමීය රාගයක් පුරුෂයාගේ කාමේ. දැන් මෙතනම කියවිලා ඉවරයි නේද? සිත කියන එක වෙනම එකක්. ඒකට හම්බ වෙන එකක් සංකල්පමීය රාගයක්. සංකල්පමීය කියන වචනේ කියලානේ. සංකල්පමීය කියන වචනේ කියනකොට මොකද්ද වෙන්නේ? සංකල්පමීය කියනකොට සංකල්පයිති වෙන්නේ මොකේටද? මන ධම්මේටනේ. එතකොට දැන් එහෙනම් මෙතන මේ මනසින් හැදිච්ච දෙයක් කියන එකනේ කතා වෙන්නේ. සංකල්පමීය රාගය පුරුසස්සකාම. එතකොට රාගය ගැන හොයනකොට මොකද්ද හම්බෙන්නේ? හිත ගැනද රාගය ගැන? සංකල්පමීය බවද? අපි අර කතා කරත් අරමුණු කියන කාරණාව. අරමුණු හම්බ වෙන එක පුජ්‍යලයකට ඒකනේ හම්බෙන්නේ. ඉතින් ඒක ගැන හොයලා තියෙන සරාග චිත්තං කියනකොට. සරාග චිත්තය කියන එක නෙමෙයි හොයලා තියෙන සරාග කියන කාරණාව. ඒක චිත්තානුපස්සනාව. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි කතා කරේ විදීම පිළිබඳව. එතකොට ඔන්න එහෙනම් විදීමේදී අපි බලන්න ඕනේ වේදනාව ගැන හොයන්න. වේදනාව ගැන හොයනකොට ඉතින් පස්සේ ගැන හොයන්න වෙනවනේ. දැන් මේ හෙවිල්ලක් විතරනේ පරිඤ්ඤයයන් පිරිසිදු හොයන්න හෙවිල්ලක්. වචනේ තේරුම පරිඤ්ඤයයන්. සාක්ෂාත් වීම කියනකොට එතන සාක්ෂාත් වීම කතා කරන්නේ දැක්ම කියන කාරණාව මට නෙමෙයි ප්‍රඥාවට.
එතකොට ඊතර වීමක් එක්කමයි ඒක ඉස්මතු වෙන්නේ. මොකද කතා කරන කාරණාව එක්ක ඉස්මතු කරලා දෙන්න පුළුවන්. එතකොට පස්සේනේ ඔන්න දැන් අපිට එහෙනම් මිදීම කියන කාරණාව හොයන්න පස්සේ හොයන්න එනවා. හැබැයි මිදීම පුළුවන් තරම් හොයන්න වෙනවා. හොයලා ඒ හැවිල්ල තුලින් අපි සෑහීමකටපත් නොවි ඒ හැවිල්ල තව ඉදිරියට අරගෙන යන බුදුරන් වහන්සේ හේතු කරගත්ත නිසා තමයි පස්සේ හොයන්නේ. දැනුම හේතු කරගත්ත නිසා කියන එකට නැතුව බුදුරන් වහන්සේ හේතු කරගත්ත නිසා. දැනුමක් අපි ලොකුවට ලෝකෙ තියාගන්නේ. දැන් ඒකට මම තව උදාහරණයක් කියන්නම්කෝ. දැන් හිතන්නකෝ දැන් අපිට අසනීපයක් වුණාම අපි අවංකවම බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් ළඟට යනවනේ. දැන් අපි ওই උදාහරණයක් ගත්තාම අපිට හිතෙන්නේ අනේ ධර්මයේ ළඟට යන්න ඕන නැති කාරණාවට නෙවෙයි කියන්නේ කියලා. ධර්මයේ ළඟට යන්නත් ඒ අවශ්‍යතාවය අසරණ භාවය එන්නට ඕනේ. ඇයි අපි මේ ඇහිච්ච කාරණාව අපි හිතලා මේකට කොහෙන්වත් පිළියමක් නැහැ කියලා අසරණ භාවයක් ඉස්මතු වෙලා බුදුරන් වහන්සේ හොයාගන්න ඕනේ නැත්තේ. එතන බුදුරන් වහන්සේ හොයාගන්න ඕනේ. අන්නේ විදියට හිතලා කල්පනා කරලා බුදුරන් වහන්සේ හොයාගන්න වෙනවා. ඒ බුදුරන් වහන්සේව අවශ්‍යතාවයේ ඉස්මතු වෙනවා. දැන් සරණ බුද්ධං සරණං ගච්ඡාමි කියනොත් සරණ යනවා. අපි වචනෙට කියනට වඩා අපි දැන් යම් කිසි මට්ටමකට බුදුරන් වහන්සේ කියන උත්තමයාගේ ස්වභාවය කතා කරලා තියෙනවනේ. බුදුරන් වහන්සේ සරණ යා යුත්තේ අපි ධර්මය ඉගෙන ගන්නටද? එතකොට අනික් වෙලාවේ අපි සරණ ඇති කරගෙනද? දැන් අපි අසරණ නැද්ද? දැන් අපි සරණ ඇති කරගෙනද ඉන්නේ? බුදුරන් වහන්සේගේ සරණ ඇති කරගෙන, ධර්මී සරණ ඇති කරගෙන, සංඝයාගේ සරණ ඇති කරගෙනද ඉන්නේ? නැහැනේ. සරණ කියන කාරණාව අවිච්ඡප්පසාදයනකොට අන්න සරණට ගිහිල්ලා. එහෙනම් සරණ ඇති කරගෙන නැත්නම් අසරණ බව හම්බෙන්නේ නැද්ද නැද්ද? දැන් අපට හිතෙනවා නේ සංසාර ගැන හිතනකොට නම් අසරණ බව එනවා. දැන් මේ ධර්මයත් එක්ක අසරණ බව එන්නට ඕනේ. අන්නේ අසරණ භාවයත් එක්කයි බුදුරණවහන්සේ ළඟට යන්නේ. අපි තමන් රැකගන්නේ බුදුරණවහන්සේ ළඟට යන්නේ. අපිට ඕනේ තමන් රැකගන්න, තමන්ට දාගන්න, තමන්ගේ දැනුමක් නෙමෙයි දාගන්නේ. අසරණ බව වෙන්නේ තමන්ගේ දැනුමකින්ද. තමන්ගේ දැනුමකින්. මම අර මිගසාල සූත්‍රය කතා කරේ. මිගසාල සූත්‍රයේ කාරණා අපි ගන්නේ සක්කාය දිට්ඨිය පෝෂණය කරගන්නද ප්‍රහාණය කරගන්නද? පෝෂණය කරගන්න. දැනුමේ මොකද්ද කරේ? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණාද? සක්කාය දිට්ඨිය වර්ධනය වුණාද? සක්කාය දිට්ඨිය වර්ධනය වෙලා. ධර්මයෙන් එක වෙන්නේ නැහැ, දැනුමින් එන්නේ. දැනුම ධර්මීය බවටපත් වුණා නම් එතන විචක්ෂණයක් ඉතුරු වෙන්නේ. හැවිල්ලක්. සරණ අසරණ භවෙන් සරණ හොයනවා. පිළිසරණ වෙලා නැහැ. අසනීපිතකෙද්ද වෛද්‍යවරයා කියන දේ කරනෝනේ අසරණයි සුව වෙලා නැහැ. අපි හිතනවා බෙහෙත් ටික වෛද්‍යවරයා දුන්නාට පස්සේ ෂෝක් දැන් මට සුවයි. කරන්නේ බෙහෙත් කරන්නේ. බෙහෙත් ටික දුන්නා. කරන්න කීපෝ කරන්නෙත් නැහැ. දැන් සුවයි. ඒ මිනිත් හරිද? තාම අසරණ නැද්ද? තාම අසරණයි. බෙහෙත් ටික කරලා ඔක්කොම අවසන් වුණාම සුව වුණාම සරණ ලබා ගන්න තියෙන්නේ. ඔන්න බලන්න එහෙනම් මේ කියපු මේ පෙන්නලා දෙන කාරණාවල කොච්චර ගැඹුරු අර්ථයක් තියෙනවද? මේ නිකන් ඔහේ කට වචනෙට ඉස්මතු වෙන එකක් නෙමෙයි. අන්න එතනදි තමයි වේදනාවට හේතු හොයන්න යන්නේ පස්සේ. මොකක් එක්කද? අර ඉගෙන ගත්ත පටිසම්පද ධර්ම එක්කද? නැහැ, අසරණකමත් එක්ක. සරණ ගිහිල්ලා නේ තියෙන්නේ අසරණකමට. ඒකත් එක්ක අවශ්‍යතාවයේ තියෙන්නේ. වෙන එකක් නෙමෙයි. එතකොට එහෙනම් ඔන්න ඒත් එක්ක පස්සේ ගැන නම් අපි ගොඩක් කතා කරලා තියෙනවා. පස්සේ කියන කාරණාවේ තියෙන මුලාව ඇස රූප විඥාන එකතු වීම. ඇස රූප විඥාන එකතු වීමනේ. මේ ඇහැ අර රූපයයි විඥානයයිද? මේ ඇහැ අර රූපයයි විඥානයයි. නෑ, ඇස රූප විඥාන එකතු වීම. චක්කුච්ච පටිච්ච රූප චුප්පචක්ක විඥාන තින්න සංගති පස්සෝ. ඒ වගේම විඥානය කියනකොට අපිට විඥාන හොයන්න ඉනවනේ ළඟට නේ. පස්සේ හොයනකොට සලආයතන නාම රූප විඥාන හොයන්න ඉනවනේ.
ඇස රූප ඇසේ දැන ගැනීම. අපි ගත්තොත් හත්තිපදෝම සූත්‍රය. ඇස රූප සමන්නාහා තජ්ජෝ සමන්නාහාරෝ විඥාන පාතු භාව. ඇස රූප තජ්ජෝ සමන්නාහාර විඥාන පාතු භාව. මොමනේ තියෙන්නේ. එතකොට මේ ඇස රූප පස්සේ හොයන්න යනකොට ඉතින් අපිට දැන් ගොඩාක් ප්‍රශ්න එනවා. පස්සේ හොයන්න යනකොට දැන් අපි තාම කතා කරන්නේ පස්සේත් එක්කනේ. ඒ නිසා පස්සේ ගැන කතා කරන්න අපිට තියෙනවා. තව ගොඩක් දේශනා ගන්න. මහනිදානි. ඊළඟට පුස්සම් පුස්ස වයම් පස්සේ ස්පර්ශ කරනවා. දැන් අපි මං හිතන්නේ මේකදී ගොඩක් කතා කරා මහනිදාන සූත්‍රයේ කරුණු කතා කරනකොට පස්ස කියන වචනේ තේරුමට කරුණු තුන එකතු වීම කියන එකද? කරුණු තුනක එකතු වීම කියන්නේ බුදුරණවහන්සේ පෙන්වන පස්සේ කියන වචනේ අර්ථය. අපට පස්සේ මතක් වෙන්නේ මොකද්ද? කරුණු තුනක එකතු වෙනවා. කරුණු ඇයි? අපි දන්නේ ඉච්චරයිනේ. අපේ භාෂාවේ තාත්වික වචනයක් වෙලාද? නෑනේ. අපි හිතන්නේ බුදුරණවහන්සේ ලෝකෙට මෙව්වා වචනයක් කියලා. පස්ස නැහැ. පස්සේ කියන කාරණාවට අර්ථයක් ඉස්මතු කරා බුදුරණවහන්සේ වෙනම. අන්න බලන්නකෝ මේ මොකේද මාළුන්ගේ සූත්‍රය සංයුත්නිකය 4 පුස්සන්ති පස්සා කියලා තියෙනවා. නෑ එතන තියෙනවා පුස්සන්ති පස්සා කියලා තියෙන ගාථාවලනේ ස්පර්ශ කරනවා කියන්නේ. එතනත් කොහෙවත් බුදුරණවහන්සේ කියලා නැහැ නේ අසරූපුඤ්ඤන එකතු වීමක් කියලා. සමාජයේ වචනයක් නේ. ආය රතන මේ මහා මාළුන්ගේ සූත්‍රය තියෙන්නේ රූපං සතිමුට්ට වගේ එතන තියෙනවා මට මතක නැහැ පාලි වචන ටික එතන සම්පූර්ණයි. එතනක් තියෙනවා පස්ස කියලා. ඒ කියන්නේ කය ස්පර්ශය කියන එකට. රූප ඇහැ රූප කියනවා වගේ කය ස්පර්ශය කියන එකට. ඒ කියන්නේ කය ස්පර්ශය ප්‍රකට වෙනවා කියන්නේ. කය ස්පර්ශය. දැන් අපි පඨවි ගතිය ඉස්මතු කරලා පෙන්නකොට ආපෝ තේජෝ වායෝ. ඕකෙන් නේද කය පස්සයක් අපිට කතා කරන්න තියෙන ගතියක් එක්කනේ. උපාදින්න බවක් එක්කනේ. ඒ කියන්නේ ප්‍රකට වීමක් නේ. රුප්පනේ රූපේට කතා කරන්නේ මොකද්ද රුප්පනේ? චත්තාරවච මහා බුද්ධ චතුර්ණංච මහා වත උපාදාය රූපංගේ රුප්පනේ. රුප්පනේ වෙන නිර්වචනයක් තියෙනවද? නෑ රුප්පනේ එකයි නිර්වචනේ. ඒතකොට ඒක තමයි ප්‍රකට වීම. දැන් අනිත්‍ය වගේ අපි ප්‍රඥාවට දකින්න ඕන දේ නෑ. හැර රුප්පනේ කතා කරන්නේ. කන රුප්පනේ කතා කරන්නේ. සද්ද රූප ගන්ධ රූප කියලා. ඇයි අපිට මේ ප්‍රඥාවෙන් දකින්න කියන්නේ? අපි දකින්න යනවා. රුප්පනේ විග්‍රහ කරන්නේ කයත් එක්ක නෙමෙයිද? ප්‍රකට වෙන කාරණාව එක්කනේ කතා කරන්නේ. හිතලු නෙමෙයි. ප්‍රකට වෙන කාරණාව එක්ක. මේ සිද්ධාන්තයක් හැටියට අර නිකන් අමුතු දෙයක් නෙමෙයි දෙන්නේ. ප්‍රකට වීම ප්‍රායෝගිකත්වයක් දෙන්නේ. එතකොට මේ ඒ රුප්පණය කියන නිර්වචනයේ රුප්පණය කියන අර්ථ ගැන්වීම අපේ ලෝකෙට ගෝචර වෙන්න ප්‍රඥාවේදී ඇහැකරනාසයේ මේ පංචීපාස්කන්ධ ක්‍රියාවලිය දකින්නේ අපි නේ ප්‍රඥාවෙන් දැක්ම අපට හොයන්න කාරණාව පැහැදිලි කරන්නේ කය පාදක කරගෙන ධාතු ගතිය කියන කාරණා දැන් අපි ගත්තොත් උපාදාය රූප කියන කාරණාවෙදිම අනිත් කාරණු ඉස්මතු කරන්න උපාදාය කියන වචනේ දීලා ඉවරනේ. ඉතින් ඒකනත් වෙන උපාදාය කියන කාරණාව ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. හැබැයි ගතිය කියන කාරණාව ඉස්මතු කරනකොට කජ්ජනී සූටි රුප්පණී ඉස්මතු කරන්නේ. දැන් මේ අර ප්‍රකට වීම, ලැබීම, හම්බවීම අර මේ දැන් මම එකට ගොඩක් උදාහරණ පැහැදිලි කරලා පෙන්නනවා. දැන් මෙන්න මේ වගේ නිර්වචනයක්, මේ වගේ ඉස්මතු වීම, මේ වගේ ප්‍රකට වීම, මේ තින්න සංගති පස්සෝ කියන එක නෙමෙයි මම මේ කතා කරන්න යන්නේ. පස්ස කියන කාරණාවට අර්ථයක්. ඒ කියන්නේ කයෙන් කියලානේ කියන්නේ ඒකනේ. කයට පස්සනේ කතා කරන්නේ. මාළුන්ගේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සංයුත්ත නිකායේ 4. පස්ස. කයකට ලැබෙන එක. පොට්ටබ්බය. පොට්ටබ්බේ කියන කාරණාවට තමයි එතන පස්ස කියන කාරණාවක් තියෙන්නේ. එතකොට දැන් අර ප්‍රකට වීමක් ඉස්මතු. දැන් අපි ওই පස්ස කියන කාරණා අපට මතක් වෙනකොටම අපට මතක් වෙන්නේ අර සාමාන්‍ය වචනේ පරිවර්තනට දාන්නේ ගැටීම කියන නිර්වචනය. කියන්නේ ගැටීම කියන්නේ අපට හම්බ වෙනවා කියන කකුලක් යනකොට හැප්පෙන්නේ. මොකක් හරි අතට දැනි අත ගතිය ඉස්මතු වෙන්නේ. ඔන්න ඒක දැන් බලන්න යන රූපය ගැන කොච්චර හොයන්න තියෙනවද?
රූපය ගැන කොච්චර හොයන්න තියෙනවද? අපි මේ හිතින් දාන සංකල්පයකට එහා ගිහිල්ලා ප්‍රායෝගිකත්වයේ කියලා කියනකොට හිතන්න එපා අපට ගන්නවා කියන එක. ප්‍රායෝගිකත්වයේ කියනකොට හිතන්න දැන් සිද්ධ වෙන කියන කාරණා. ඒ කියන්නේ දැන් සිද්ධ වෙන්නේ සත්‍ය සිද්ධ වීම කියන එක. මානසික සංකල්ප වලට නැතුව සත්‍ය සිද්ධ වීම. දැන් අපි ගන්නේ හැම වෙලෙම දැන් මෙතන දාලා බලන්න කියන න්‍යාය. එතන දාලා බලනවා කියන එකට එහා ගිහිල්ලා ඉගෙන ගන්න න්‍යාය ඉස්සල්ලාම දාලා බලන්න නෙමෙයි. ඉගෙන ගන්න යනකොට ඉගෙන ගත යුත්තේ මනක්කල්පිත සිද්ධි නෙමෙයිනේ. දැන් අපි ගණන් හදනකොට එහෙම දාන්නේ මනක්කල්පිත සිද්ධි. සමහර කාරණා ඔප්පු කරපු නැති ඒවා තව කෙනෙක් කියන්නේ අපි උපකල්පන දාන්නේ. උපකල්පන වෙන්න බෑනේ. උපකල්පනය නොකර ඒ සත්‍ය සිද්ධියක් එක්ක ඉගෙන ගැනීමක් තියෙන්නට ඕනේ. අන්න ඒ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරේ. එතකොට ඒක රුප්පණියට ඒකයි අර විදිහට පැහැදිලි කරේ. අන්න එනම් පස්සේ කියන කාරණාව ස්පර්ශය නෙමෙයි. ඒ කියන්නේ බුදුරජාණන් පටිච්චසමුප්පාද කිවි ස්පර්ශය නෙමෙයි. මම මේ පස්සේ කියන එකේ නිර්වචනය පැහැදිලි කරේ. එතකොට ඒකට භාග්‍යතුන් වහන්සේ වෙනම විග්‍රහයක් දුන්නා. ඒ වචනේට. එතකොට ඒ වචනේ දන්න ඒ වචනේ අර්ථය හම් වෙන ආයත ඒකේ විග්‍රහයට කොච්චර ඒක ග්‍රහණය කරගන්න පුළුවන්ද? එහෙමනම් අපිට අපේ ඒ කියන්නේ අපිට මේ පස්සේ කියනට වඩා අපිට වෙන වෙන දේවල් කතා කරන්න පහසු. පස්සේ කියනට වඩා අය අනිත් දේවල් අපිට ග්‍රහණය කරගන්න ලේසියිනේ. එහෙනම් මෙතනදී අපි දැන් ගොඩක් හිතන්න මේ කරුණු පිළිබඳව. මම මෙතනින් එහාට කතා කරන්නේ නැහැ. මොකද තව ඉදිරියට කතා කරමු. පස්සේ කියන කාරණාව එක්ක අපි බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවයි චක්කු සම්පස්සජාදී ඒක අපි තව ඉදිරියට කතා කරමු. ඒ කරුණු තව සූත්‍ර කරුණු අරගෙන. නමුත් පස්සේ කියන කාරණාවට තියෙනවා ලෝකයේ දැන් අපි දන්නවා රූපේ කියන සත්‍ය ස්වභාවය ඉක්මවන්නද පුතඥය. අරූපෙට යන්නේ සත්‍ය ස්වභාවය ඉක්මවලානේ. ඒ කියන්නේ රූපී බව බුදුරණවහන්සේ පෙන්න පස්සේ නෙමෙයි. එතකොට ඒ රූපය කියන කාරණාව එක්ක සිදුවෙන පස්සගතියක් අරූප සමාපත්තියක් එක්ක අරූප චින්තනයක් එක්ක යන කෙනාට වැරදි කියලා හම්බෙලා නැද්ද? පස්සේ නිර්වචනයක් එක්ක හම්බෙලානේ. කයටනේ පස්සේ කතා කරන්නේ. හම්බෙලා. ඇහැට පස්සේ කතා කරන්නේ නැහැනේ. කොතනකොට ඇහැට පස්සේ කතා කරනවද? ඒ කියන්නේ බුදුරණවහන්සේ කිය පස්සේ නෙමෙයි. බුදුරණවහන්සේ පස්සේ දුන්න නිර්වචනේ නෙමෙයි. මේ සමාජයේ පස්සේ අර්ථය. ඇහැට කතා කරන්නේ කයට කතා කරන්නේ. එතකොට රූපේ කතා කරනකොට අපි උපාදාය රූපේ කියන කාරණාව අදාළ නැහැනේ නුවණ ඉන්නකම්. ඒක අපි උපකල්පනයක් කරන්න බෑනේ ඒකට. සත්‍ය වෙන්නට ඕනේ. එතකොට මේ රූපය කියන කාරණාව කතා කරනකදී පටවි ධාතු කියන ගතිය මේකෙන් ඉක්මවීම පස්සේ ඉක්මවීමක් වෙනවනේ. ඒ කියන්නේ පස්සේ කියන වචනේ අපි ඇහෙනකොට මම පුන කියන්නේ ඒකයි. මේ බුදුරණවහන්සේ කිව්ව එක නෙමෙයි. සමාජයේ පස්සේ. ඒ කාරණාවක් එයාට ප්‍රකට වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ අරූපෙට යන්නේ. අරූපෙ. ඒකනේ රූපේ විදර්ශනා කරන්න බැරි. රූපේ විදර්ශනා රූපේ හම්බෙන්න ඉපේ. එහෙනම් බලන්න අපිට කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද? අපි එහෙනම් ඒක තවදුරටත් ඉදිරියේදී කතා කරමු. මම හිතන්නේ ගොඩක් අවශ්‍යතාවයේ කරුණු ටිකෙන් එන්නට ඇති. එහෙනම් කාලය ප්‍රතියවන්න නැතුව ප්‍රශ්න අහන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් සැප නම් තේරෙනවනේ දුකත් තේරෙනවා යම්සි. ඊළඟට දැන් මේ වෙලාව වගේ අපි ගත්තොත් දැන් වස්නෝ පරිචින ආවෙත් දැන් උපේක්ෂාව නැති විදිනවා කියන එක නෙමෙයි මම කියන්නේ. සැප දුක දුක සුඛ අපිට නිකන් තේරෙනවා. එතකොට දැන් ඒ විදීමනේ ඒකට අදාළ වෙන්නේ කියලා අපි දැන් හිතුවා. එතකොට විදීම මොකද්ද කියලා අපි හොයන්න යද්දී කිංජාතකෝ කිම්බබා කිස්මින් සති මොකක් ඇති කල්ලි දිගට හොයනවනේ. එතකොට මේ අන්න මේ කතා කරන එක පැත්ත අපි හිතන්නේ එක හොයන්න යනවා. දැන් මේ විදීම තමයි මෙතන තියෙන කියලා අරගෙන එතකොට පස්සේ හම්බෙන්න යනවා. හැබැයි දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් මේක මානසිකාරයට අදාළ පැත්තක් නේ. ඒ කියන්නේ මේ කල්පනා කරන විදිහත් එක්කනේ මේ දැන් ගත්තේ. නමුත් දැන් දර්ශනේ කවදාවත් එහෙම වෙන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නන අර පස්සනානත් වේදනානත් ඒකේ මනිත් පැත්තට වෙන නෝ වේදනානත් කියලා එහෙම. ඒතකොට දැන් මේ අපි කරන්න ගියපු දේ හරියට බැලුවොත් අර නෝ වේදනානත් සූත්‍ර වලින් කතා කරපු දේ තමයි කරන්න කියලා තියෙන්නේ. ඒතකොට මේකේ
යම් නිෂ්ඨාවාවොත් අර නොවේදනානත් සූත්‍රය කියන එකේ ඉඳලා කතා කරන්න බැරි වෙනවා. එතකොට ඒ වේදනාව නිසා මේ පස්සේ උපදින්නේ නැහැ කියලා පෙන්නනවනේ. ඒක තමයි එතකොට මේක කරන එක නිකන් අර මේ එවිල්ල විතරයි මෙතන කියන එක තවත් එනවනේ නැත්තම් දර්ශනීය පැත්තක් වුණා නම් ඉතින් බෑ. ඒ කියන්නේ එහෙම කරා නම් අර සූත්‍රය වැරදි බුදුහාමුදුරුවෝ. එහෙම වෙන්නේ නැහැ කවදාද? එතකොට අර එතනින් අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන් නේද කියලා මම හිතනවා. ඔව් ඒ කාරණාව ඇත්ත. ඇත්තරම මේ තව එකක් තමයි දැන් උපේක්ඛා හති පාරිසුද්ධි ධ්‍යාන වලට කතා කරන්නේ. උපේක්ඛා විඳීමද විඳීමක් හැටියට නෙමෙයි උපේක්ෂාවක් හැටියට හම්බෙන්නේ. එතකොට උපේක්ෂාවකින් යුක්තයි. ඒ උපේක්ෂා බවමයි කතා කරන්නේ. සැප බව කතා කරා වගේම. විඳීම කියන කාරණාව විඳීම පරිඤ්ඤය වෙලා නැහැ. දැන් අපි අර විඳීම කියලා අපි හිතමු අපිට ඇත්තටම ලේබල් කරන්න බෑනේ විදීම ඥානිය ආවනම් අනිවාර්යයෙන්ම විදීම බුදුරණවහන්සේ ප්‍රඥා චක්කුසෙන් දකින විග්‍රහය ඒ ඥානිය ආවනම් ඊතර වීමක් විමුක්ති රසයක් එන්නට ඕනේ අපිට විදීමේ කියන කාරණාවට යමක් ගෝචර වෙලා නම් එතනම අඥානකමනේ එතනම අඥානකමනේ කොහෙද දියබුලක් වෙලා තියෙන්නේ දැන ගැනීම කොහෙද මේ මායාවක් වෙලා තියෙන්නේ එතකොට දැන් අපි විඳීම පිළිබඳව හෙවිල්ල කියන නිර්වචනය අපි ආන ඥානය නෙමෙයි සත්‍ය නෙමෙයි හෙවිල්ල. හෙවිල්ල කියනකොට යමක් හම්බෙන්නේ නැහෙනේ. හෙවිල්ල කියන නිර්වචනය ආවනම් අපට අපි දැන් අතන පෙන්වන්නේ වේදනානානත්ත් සූත්‍රයේ කතා කරනකොට ඒ සකස් වෙන ස්වභාවයනේ. කියන්නේ පස්සෙන් වේදනාවෙන් ওই කරුණ ටික කතා කරනවා. සකස් එතකොට ඒක දර්ශනේ. ඒක තමයි දැක්ම. ඒතකොට මේ දැක්ම කියන කාරණාව මේ පැත්තෙන් ඉඳලා අර ලෞකික පැත්තෙන් ඉඳලා ලෝකෝත්තර ස්වභාවය බලන්න බෑ. ඒ දැක්ම ඒක ප්‍රඥාවට. ඒ කවදාවත් අනිත් පැත්තෙන් අපි හිතුවොත් දැක්ම මේකයි අපට මේ හම්බෙච්ච ඥානෙ මේ වැටහීම. ඉතින් අනිත් පැත්ත නෙවෙන්නේ. දැන් අපට පස්සේ අපට දැන් වේදනාව කියන කාරණාවක් හම්බ වෙලා නම් ඒක හොයද්දිනේ අපට පස්සේ හම්බ වෙන්නේ. ඉතින් වේදනාව වෙන්නේ පස්සේ වෙලා තියෙන්නේ. එතකොට අන්නේ නම් අර සිද්ධිය ගැලපෙන්නේ නැති වෙනවා. හැබැයි හෙවිල්ලකට මේ ඇත්තද මේ හම්බෙලා තියෙන හොයනවද? හොයනවා. හෙවිල්ලකට ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. හෙවිල්ලක් නේ තියෙන්නේ. ඇත්ත හම්බෙලා නෙමෙයි හෙවිල්ල. ඉතින් ඒ නිසා ඒ හැම එකකින්ම ඉස්මතු වෙලා පේනවා මේක පිරිසිදු හෙවිල්ලක්. මේක මේ ඇත්ත හම්බවිල්ලක් කියන කාරණාවක් ගන්න බෑ. චිරවසන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. චිරවසන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර වහන්සේ ඉතල මතක් කරපු කාරණා ටික බලපුවහම දැන් මේ පසුතැවිලි ගතිය, පීඩාකාරී බව, නොසන්සිඳන ගතිය, තරහ යන ගතිය, අස්වැසිලි රහිත ගතිය ඔන්න එක පැත්තක අපේ ඉස්මතු වෙවි එනවා. අනිත් පැත්තෙන් අපිට තමන්ව සතුටු කරන්න, තමන් වින්දනයට පත් කරන්න, තමන්ව රැක ගන්න ඕන ඒ ආශාවත් ඒ පැත්තෙන් මතුවෙනවා. දැන් මේ අරගලේනේ අපි දෙපැත්තට මේ අරගලේනේ අපි ඉන්නේ. එතකොට අපිට මේ සක්කාය දිටියට කොටු වීමේ අසරණකම අපිට හම්බ වෙනකන් අපිට මේ ධර්මයේ ඔස්සේ නිවැරදි දෙවිල්ලකට යොමු වෙන්න අමාරු නේද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණ වහන්සේ පොඩ්ඩක් මේකෙන්. තෙරුවන් සරණයි. ඒක ඇත්තටම ගත්තොත් මේ ලෝකේ අපි මෙච්චර කාලයක් සංසාරේ ගමන් කළේ මේ ප්‍රශ්නේ නිසානේ. ඉතින් මේ ප්‍රශ්නෙට අනිකයි අර සත්‍යවාදී චින්තනය කියන කාරණාවයි දැන් බලන්නකො අපි ගත්තොත් ඔය චින්චමානීවිකා නෙමෙයි මේ කවුද අපි දරුවෝ මෙරිලා අඹ හොයාගෙන ආවෙක් කෙනා ඊළඟට අර ගෙවල් ඔක්කොම ටික මැරිච්ච කිසాగෝත්නි පටාචාරා දැන් ඒ අයට දැන් ඒ ගතිය තුලින් වෙනම කාරණාවක් ඉස්මතු කරාට පස්සේනේ බුදුරණවහන්සේ ධර්මයේ පෙන්වන්නේ ධර්මයේ හොයන්න ඒක ඕනේ වුණා ධර්මයට ඒක බෑ අපට තියෙන්නේ ධර්මයේ හොයන්න ඕන වෙච්ච ටික තව තියාගෙන යන්නට ඕනේ. ඊළඟට හැමතැනම ගත්තොත් එහෙම ධර්මයේ හිවීමට ඒක අවශ්‍යයි. යසකුල පුත්‍රයාට කලකිරිලා ආවා. ඊළඟට වෙනම ඉස්මතු කරලා පෙන්නුවා. යසකුල පුත්‍රයාගේ තාත්තා පසුතැවීමෙන් යාවේ.
අන්න අනුපිළිවෙල කතාවෙන් එයාගේ ඒ කාරණාව නැති කෙරෙව්වා. අනුපිළිවෙල කතාවත් එක්ක. එහෙනම් අපි තුල බලන්නට ඕන දැන් අපි හිතමුකෝ මෙහෙම කියන්නම්කෝ. දැන් අපි නිරේ අපි හසරේ යනකොට මෙහෙම භයානකත්වයක් තියෙනවා කියන කාරණාවක් අපිට හිතෙනවා. දැන් ඒකට පිළියමක් හිටියේ ධර්මයකුත් එනවා කියන. ඉතින් අයියෝ මං අමාරුයි තාම මට මේක තේරෙන්නේ නැහැ. දැන් මම මොහෙම වෙයිද කියලා හිතිල්ලට වඩා යොමුවිල්ල. ඔන්න දෙක අන්නේ ඒ පැති දෙක බලන්න ඕනේ. ඒක හිතලා මට තේරෙන්නේ නැහනේ කියන හිතිල්ල සහ තමන් වින්දනයක් ලබන්න ඕනේ කියන මේ කරුණු වලට වඩා ඒකට යොමුවිල්ල නෙමෙයි වැදගත් වෙන්නේ. ඔන්න ඕකනේ අමාරු. ඒක තමයි අමාරුම දේ. ඔන්න ඔතෙන්ද යමු වෙනකොට ඇත්තටම සසර බය කියන කාරණාව ඒ සියල්ලක්ම සංසිඳිලා යනවා සෝතාපන්න වීමත් එක්ක. මොකද හේතුව මේ පුජ්‍යලේ කතාව ඉක්මවනවනේ. එදීම හැබැයි අපට ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්න අවශ්‍ය චින්තනයක් ඉස්මතු වෙන්න. අපි හිතා ඒකනේ අර මූලික කෙලෙස් අපි බලන්නට ඕන නැති. හිතා මෙන්න මේ කෙලෙස්යන් පිළිබඳව අපි හොයන්නට ඕනේ. හැබැයි හොයන්නට ඕන නැත්තේ අර ධර්මියත් පාදක කරගෙන. ඒකටනේ අපට කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය වෙන්නේ. ඒකටනේ අපට තව කෙනෙකු උපදෙසක් අවශ්‍ය වෙන්නේ. නැත්තම් බුදුරණවහන්සේ පෙන්වන්නේ නැහැනේ මේ මුළු මහත් ධර්මයේම තියෙන කල්යාණ මිත්‍රයෙක් මත කියලා. ඒතකොට මේ මුළු මහත් නිවන් මඟම තියෙන්නේ. කොටසක් නෙමෙයි. කොඩි කොටසක්වත් Tamanට දීලා නැහැනේ. 100%ක්ම දීලා තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. ඇයි මේ? එච්චරටම අපි රැවටිල්ලක් තියෙනවනේ. එහෙනම් අපි බලන්නට ඕනේ හැම වෙලෙම මේ සෑම කාරණාවක එක්කම ඒ නොසන්සිදිල්ල, පීඩා වෙන ගතිය, දුක් වෙන ගතිය, පසුතැවෙන ගතිය සහ Tamanට වටහා ගන්න ඕන ගතිය, තේරෙන්න ඕන ගතිය මෙන්න මේ දෙපැත්තට පැන යොමු වෙන්නේ නැතිව මොකද්ද මේ සත්බුදුරන් වහන්සේ? අන්න එතන තමයි ඒකාන්තගත ශ්‍රද්ධාව කියන වචනයක් තියෙන්නේ. ඒකාන්තගත ශ්‍රද්ධාව. ඒ ඒකාන්තගත වෙලා Tamanට ඉවිල්ලා නැහැ. එතෙන් ඒකාන්තගත වෙලා. ඒකාන්තගත ශ්‍රද්ධාව යුක්ත වෙච්ච කෙනාට තමයි සද්ධාහද්දි අතිමුච්චති වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකාන්තගත ශ්‍රද්ධාව. එතකොට ඒකාන්තගත ශ්‍රද්ධාව කියන කොටත් ආයේ තියෙනවා. එහෙනම් එතෙන්නම යොමු වෙච්ච ගතිය. මෙන්න මේ කාරණා එක අපි බලනකොට ඇත්තටම මේ සක්කාය දිට්ඨිය කියන සැබෑම ප්‍රශ්නේ ඉස්මතු වෙන තාක් කල්ම අපට ඔය තැපැත්ති වලට පැන යනවා. එතකොට බලන්න එහෙනම් මේ අපි මේ සෑම දෙයක් එකම කතා කරනකොට කොච්චර අපි අසරණයිද? ඇයි දැන් ඔය කාරණා අපි ඔය කාරණා හරියට හිතුවොත් අපට සංසාරය ආව මෙච්චර කාලයක් ආවා කියන එක කොච්චර සාධාරණද කියලා හිතෙන්නේ නැද්ද? අනවරාග්‍රයි කියලා කාරණාව කොච්චර සාධාරණද කියලා හිතෙන්නේ නැද්ද? එච්චර සාධාරණයි. ඇයි? අපට ඕනකම තියෙනවා. අපට කැමැත්ත තියෙනවා. අපට අවශ්‍යතාවය තියෙනවා. නමුත් ග්‍රහණය කරගන්න බෑ මේ විදිහට. අපි හැම වෙලෙම අපේ කෙලෙසයක් නිස්මතු වෙන්නේ. අපේ කෙලෙසෙන් අපි වහනවානේ. සාධාරණ නැද්ද බුදුරණවහන්සේ මහාගන්ධි සූත්‍රය පැහැදිලි කරලා පෙන්නුවා අර ඇඳුම අඳපු ලස්සනයි කියලා රවට්ටලා අඳපු එක්කෙනා හිත කියන එක. සාධාරණ නැද්ද? මේ ආගන්තුක මේ දීර්ඝ කාලයක් තිස්සේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත කිලිටලා කියන එක සාධාරණ නැද්ද? ආශ්‍රව ක්‍රියාකාරීත්වයක් මේ පැවැත්ම කියන එක සාධාරණ නැද්ද? ආශ්‍රව ක්‍රියාකාරීත්වය තුළ අවිද්‍යාව අනවබෝධයේ තවත් පැවැත්මක් එක්ක යොමු වෙලා තියෙන අවිද්‍යාවම ප්‍රත්‍ය කරගෙන අවිද්‍යා ආශ්‍රවයක් කියන එක සාධාරණ නැද්ද? මේකෙන් ගැලවෙනවා කියන කාරණාව, මේකෙන් නික්මෙනවා කියන කාරණාව මේ ලෝකයේ තියෙන අති දුර්ලභම දුෂ්කරම කාරණාවක් කියලා සාධාරණ නැද්ද? එහෙනම් මේ ලෝකයේ මේ සාමාන්‍යයෙන් ඔය විදිහට හිතනකොට එහෙම ධර්මයක්, ඒ විදිහේ ධර්මයක් තනියම උත්තරමයේ හොයාගත්තා කියන එක සහ ඒක අන් අයට දේශනා කරන්න ඒ උත්තරමයට හැකියාවක් ලැබුණා කියන එක ඒක අසාමාන්‍ය නැද්ද? ඒක හිතන්න පුළුවන් එකක්ද? ඒ බව හිතනකොට ඒක අනන්ත බවක් නෙමෙයිද? ඒ බව හිතනකොට ඒක ආශ්චර්ය බවක් නෙමෙයිද? ඒ බව හිතනකොට ඒක අద్భుත බවක් නෙමෙයිද? ඒකට ආයේ වෙනම මේක අනන්ත බුදු ගුණයක් මේ ආශ්චර්ය දාන්න ඕනේද? ඒ කරුණ ඔක්කොම ඉස්මතුලා එනවනේ. ඔන්න ඔය කරුණ එන්න අර බුදුරන් වහන්සේට නැවෙන ගතිය.
ඒකාන්තගත ශ්‍රද්ධාවක් කියන කාරණාව ඉස්මතු වෙන්නට ඕනේ. අන්න ඒ කිනාට තමයි පෙන්වන්නේ සද්ධා මත්තම් පේම් මත්තම් සබ්බේතේ සග්ගපරායනෝ. දැන් සද්ධා මාත්‍රේ පේම් මාත්‍රේ වෙන්නේ නැද්ද? ඒ කාරණාවට යොමු වෙච්ච කෙනා සද්ධා අදිමුච්චිත වෙන්නේ නැද්ද? ඒ කාරණාවට යොමු වෙච්ච කෙනාට ප්‍රශ්නේ තේරෙන්නේ නැද්ද? අන්න ඉස්මතු වෙලා එනවා. එහෙනම් අපි හොඳට මේ හැබැයි ඉතින් අපිට මේ ධර්මයේ එක්කම ওই කරුණු ගන්න තියෙන වෙන දෙයක් එක්ක නෙමෙයි. ධර්මයේ එක්කම. ඒ ධර්මයේ එක්කම අපි මේවල් දේවල් ගන්නට ඕනේ. මේ දේවල් හිතන්නට ඕනේ. මේ දේවල් කල්පනා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපට පුළුවන් ද කිසිම විදිහකින් තාම පුළුවන් ද අපට කිසිම විදිහකින් හොඳට හිතලා බලන්න. අනේ මට සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ අප්‍රමාද කියන වචනයට කොච්චරනම් බුදුරණවහන්සේ මුළු මහත් ධර්මයේම අන්තර්ගතයි කියන එක කොච්චර සාධාරණද? අප්‍රමාදී කියන වචනයට. අප්‍රමාදී කියන අර්ථයට. ඒ සෑහීමකටපත් වෙන්න බෑනේ. අවස්ථාව අහිමි වෙනවා කියන කාරණාව සිදු වෙන්න පුළුවන් අවස්ථාව ඕන තරම් ඉඳ තියෙනවනේ. අන්න ඒකනේ අර අනාථපිණ්ඩික සිටුතුමා පුක්කුසාති රජක මත හැරලා බාහිදාරු කිරිය හැතැම්ම 1000 ගණක් පයින් ගෙවාගෙන මේ බුදුරණවහන්සේ හොයාගෙන ඉන්නේ ඇයි? විමුක්තිකාම චින්තනයක් තියෙන අයගේ මේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය ඉස්මතු වෙනකොට මේ අපේ අසරණකම දැනෙන ස්වභාවය ඒක හිතා ගන්න බෑ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ චක්කුං ආදිත්තං නැද්ද? රූපං ආදිත්තං චක්කු විඥානං ආදිත්තං චක්කු සම්මෙන් ගිනි ගන්න නැද්ද? ගින්නක් නෙමෙයිද මේ? කේන ආදිත්තං රාගක් ගිනා දෝසක් ගිනා මෝහක් ගිනා ගිනි ගන්න නැද්ද? ජාතිය මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපවාස ආදිත්තං ගිනි ගන්නවා. ගින්නක් නෙමෙයිද? ගින්නක්. බලන්න ඒ කරුණු හැම එකක් එක්කම බලනකොට අපිට මේ ලැබිච්ච ඒ උත්තරමයාගේ ධර්මයට අපි කොහොමනම් යමු වෙන්නට ඕනේද? අපි කොහොමනම් අනුගත වෙන්නට ඕනේද? හැබැයි අර අපේ පැත්තේ තියෙන කරුණු ඔක්කොම ඉන්නේ අපට අර දාස භාවයකින් ශාස්ත්‍රුන් වහන්සේගේ 16කට අපට ප්‍රකට වෙලා නැහැ ශාස්ත්‍රුන් වහන්සේගේ. ශාවකෝ භගවා ඥානම් යහං නජානමි සස්තා ශාස්ත්‍රුන් වහන්සේ දන්න අපිද මම දන්නේ නැහැ. සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාවකෝ හමස්මි මං ශ්‍රාවකයෝ. විනය පිටකයේ තියෙනවා මට මතක විනය පිටකේ සක්දෙවිඳු බුදුරණවහන්සේ සම්බුදු වෙලා වෙච්ච ටික කාලයකට පස්සේ ඇවිදලා කියනවා මං හරි කැමති මම මිනිස්සෙක්ගේ වෙස්යෙන් එනවා සක්දෙවිඳු මට ඊ ගාතාව සම්පූර්ණයෙන් මතක නෑ අහන බුදුරණවහන්සේ නුඹ කවුද කියලා බුදුරණවහන්සේ නුඹ කවුද කියලා ඇහුවට පස්සේ සක්දෙවිඳු තරුණයෙක් කියලා ආපු සක්දෙවිඳු කියනවා අර අරහත් වචන ගොඩාක් කියනවා අංගීරස වූ මේ උත්තම බුදුරණවහන්සේගේ ගුණ කියලා ඒ උත්තමයාගේ මම 16 කියනවා. ඒ කියන්නේ මේ කවුද මේ සක්දෙවිඳු? මිනිස්සු එසෙක් කරන් ඇදලා කියන්නේ. මම ඒ උත්තමයාගේ 16 කියනවා. 16වමස් මම ඒ උත්තමයාගේ 16. ඒ කියන්නේ එච්චරට ඒ කියන්නේ තමන්ට තැනක් නැහැ. 16ක් සේවකයෙක් වැඩ කරන්නේ අවංක 16ක් ඒ ස්වාමියාගේ තියෙන අනුගත වීමක් කැරෙන්න කිසි දෙයක් නැහැනේ. ස්වාමියා කියන දේ විතරයි. අන්නේ ස්වභාවයක්. ඒ ශාස්ත්‍රූත්වයත් එක්ක අපට ඉස්මතු වෙන්නට ඕනේ. ඔක හරි අමාරුයි අපේ හිතේ ඇති වෙන්න. ඒ කියන්නේ මේ කාරණා අපට ඉස්මතු වෙන්න මේ ලෝකේ වෙන දේවල් ලෝකේ කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. වෙන කිසි දෙයක් නෙමෙයි ප්‍රශ්නේ. ඒ ශාස්ත්‍රූන් වහන්සේට කන් යොමන එකයි තමන්ගේ තියෙන එකම අභිප්‍රාය වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ওই ටික ඉස්මතු වෙන්න ඕනේ.
අපට මේ ගැඹුරු පරියාය එක විචක්ෂණශීලී බව ඉස්මතු වී දර්ශනීය සවිසුද්ධ වෙන්නට. තෙරුවන් සරණයි. ඊළඟ සම්මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දැන් කතා කරගෙන ඒ අසරණකම කියන එක ගොඩාක් ඇත්තටම අපිට ඒක ඇති වෙලා නැතිකමම තමයි ප්‍රශ්නේ කියලා මට හිතුනේ මේ දේශනාව කරද්දි අහගෙන ඉන්නකොට. ඒ කියන්නේ ඒක දැන් මට මතක් වුණේ දැන් අපි හිතමුකෝ ඔන්න සුනාමියක් එනවා හරි ඔන්න වතුර වලකට වැටලා හරි කවුරු හරි ඉන්න. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා මෙන්න මේ පැත්තට ගිහින් මෙහෙම එන්න මේකෙන් ගොඩ එන්න කියලා එහෙම අවස්ථාවක් ගොඩ හරි එකෙන් බේරෙන විදිහ කියනකොට අපි අර ඒ අනුවම යනවා මිසක් එතකොට මේ අපිට වෙන මුකුත්ම නැහැනේ එහෙම දැන් ඒ කියන එක අනුවම යනවා වගේ කරන්න වෙන දෙයක් නැහැනේ ඒ වෙලාවට මේ අන්න ඒ වගේ දැන් අර ධර්මයේ ඇසෙනකොට ඒ අර එතන මට මතක් වුණේ අර වහන්සේ අර ළඟට කරපු අර යෝනිසෝමනසිකාරය කියන එකත් එක්ක සම්බන්ධ වෙලා අර බාහිරින් ඇහෙනකොට ඒකටම අනුගත වෙලා ඒක යනකොට එතකොට අර කවුරු හරි කරන්නේ කියමක් ඒ වගේ එහෙම නැතු වගේ අර ඒකම කෙරෙන්නේ ඒ අසරණ තත්ත්වයටමපත් වුණොත්නේ. එහෙම නැතු අපිට ඒක බලෙන් දාලා අපි ඒ වෙලෙට හිතන්න යන්නේ නැහැ මේක කරනවා වගේ යන්නේ. එහෙම ඒ නියම අසරණ තත්ත්වයටපත් වෙලා නැති වුණාම අපි මේ ධර්මියත් මේව කරගෙන ඉන්න හින්දා තමයි මේකට හරියටම යොමු වෙන්නේ නැති කියලා මට කල්පනා වුණා ඒක කියනකොට. ඇත්තටම ඉතින් ඒ තත්ත්වයට යොමු වෙන්නත් කල යුතු දෙයක් තියෙනවනේ. ඉතින් ඒක තමයි ඉතින් මේ ධර්මයේම නැවත ඇසීම ඉගෙන සිටීමම කියලා පේනවා. ඉතින් දැන් ධර්මයේ කියලා තියෙන්නේ දැන් අසගෙන ගන්නවා ඒ වගේ ඒ කියලා තියෙන ඒවම ඇසීමෙන් ඒ ගැනම හිතීමෙන්ම තමයි ඒ අසරණ භාවය උනත් ඇති වෙන්න හේතුව කියලා මට හිතුනේ. නිකන් සාමාන්‍යයෙන් තෙරුවන් සරණයි. හොඳයි මේ උදාහරණෙත් ලස්සනයි. ඇත්තරම ගත්තොත් මේ අපට මූලිකව අසරණකමක් පුජ්‍යලයා දැක ගන්න ඇති වෙනවා. ඊළඟට මේ ධර්මයේ ඇහෙනකොට නොසන්සිදෙන අසරණකමක් ඇති වෙනවා. එතකොට කිසිම විදිහකින් දැන් රේණුකරුණ කිව්වා වගේ අර Tamanට මිලෝ හසරක් පේන්නේ නැතුව තියෙද්දී මේ යම් කිසි කෙනෙක් උපකාර කරනවා නම් එයාට අනුගත වෙනවා හැරෙන්න නෑ. මෙහෙනුත් පුළුවන් වෙයිනේ. මෙහෙනුත් පුළුවන් වෙයිනේ. මෙතනුත් ගොඩ වෙන්න පුළුවන් වෙයිනේ. එහෙම එයා කියන්නේ නැහෙනේ. අරයටම අනුගත වෙනවා. එයා හිතන්නේවත් නැහැ Tamanට පුළුවන් ක්‍රමයක් පිළිබඳව. ඒකටම අනුගත වෙනවා. අනිත් වගේ ඒ අසරණ භාවය ඉස්මතු වීමේදී සරණ දෙන එක්කෙනාට අනුගත වෙනවා වගේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ එහෙනම් බලන්න අපට කිසිම විදියකින් පුළුවන්කමක් ලැබෙවිද? පිරිසිඳ හොයන වැඩපිළිවෙලක් හැරෙන්නට ගැළපෙන හම්බෙන වැඩපිළිවෙලකට තමයි ඉස්මතු වැඩපිළිවෙලකට යමු වෙන්නේ. කිසි විදියකින් හම්බෙන්නේ නැහැ. අන්නේ අසරණකම නිවැරදිව ඉස්මතු වෙන තැනදී තමයි යෝනිසෝමනසිකාර ඉස්මතු වෙලා ලැබෙන්නේ. අපි හොඳට බලන්නකෝ අපි ධර්මයේ ඉගෙන ගන්න තැනදී අපි මොනවා හරි වැටහෙන තේරෙන අවස්ථාවක් මොනවා හරි දෙයක් තේරෙන්නේ නැහැ කියලා තේරෙනකොට හරි වැටහෙන්නේ නැහැ. අපි වැරදි විදියට ගත්තේ කියලා හරි තේරෙනකොට හරි අපි වින්දනයක් ලබන්න කැමතියි. ඒක පාදක කරගෙන අපි සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න කැමතියි. එච්චරටම මේ සංසාරේ අපි බඳලා තියෙනවා සක්කාය දිට්ඨියත් එක්ක. එච්චරටම බුදුරන් වහන්සේගේ දහමෙන් අපි ඊතර වෙන ප්‍රතිපදාවක් ඉස්මතු නොවන වැඩ පිළිවෙලක් අපට හම්බෙලා තියෙන්නේ. එහෙනම් මේ අසරණකම හරියටම ඉස්මතු වීමත් එක්ක තමයි ඒ ඉස්මතු වෙන්නේ ධර්මයේදීම තමයි. මුලින් අසරණකමක් එක්ක අපි එනවා අපේ මේ සංසාරේ තියෙන භයානකත්වයත් එක්ක අපට විමුක්තිකාම චින්තනයක් ඇති වෙන්නේ බුදුරන් වහන්සේ කියපු නිසානේ. අපට විමුක්තිකාම චින්තනයක් ඇති වෙලා නැහැ අපි තුලින් විතරක්. දැන් හැබැයි ඒ විදිහේ දෙයක් අතීතයේ සහ අදටත් ಭಾರತೀಯ සමාජය තුළ තියෙනවා විමුක්තිකාමී ස්වභාවයක්. ඒ ලෝකයේ දකින අසරණකමත් එක්ක. අර අපි මං හිතන්නේ මේ ළඟදී කතා කරේ මකාදේව සූත්‍රය. එතකොට දැන් මේ අර ඔක්කොම අතහැරලා යන්නේ. මේ කෙස් ගහක් ඉදෙනවා දැකලා මේ ධර්මය අවබෝධ කරාද නැහැනේ.
එතකොට එනම් බලන්න මේ සැබෑවට මේ ලෝකයේ එවැනි ලෝකයේ තියෙන දෙයක් එක දකිනකොට මේ ලෝකයේ නුනති කියන අතහැරලා අපිට බුදුරණවහන්සේගෙන් ඇහිලා ඒ ටික අපි මේ අතහැරලා තියෙනවා. අපි හොයනවා අපි මොනවා හරි දෙයක්. හැබැයි දැන් ඒක බුදුරජාණන් වහන්සේලා නැතුවත් ලෝකේ තියෙනවනේ. එතකොට අපට එනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක දැන් අසරණකම ප්‍රකට වෙන්නට ඕනේනේ. අපි ධර්මයත් එක්ක මේ සංසාරේ ස්වභාවය ප්‍රකට වීම, ඊළඟට මේ කෙලෙස් වල ස්වභාවය ප්‍රකට වීම, මේ බන්ධනයේ ස්වභාවය ප්‍රකට වීම, මේක ප්‍රකට වෙන්න දැන් ওই විදිහට අපට හිතෙනකොට, ওই විදිහට අපේ ප්‍රශ්නේ ඉස්මතු වෙනකොට දැන් තියෙන ප්‍රශ්නය තමන්ද? දැන් තියෙන ප්‍රශ්නේ වෙන එකෙක්ද? දැන් තියෙන ප්‍රශ්නේ වෙන මොන වැඩපිළිවෙලක්ද? නැහනේ. දැන් ප්‍රශ්නේ කෙලෙස් නෙමෙයිදලා තියෙන්නේ. ප්‍රශ්නේ කෙලෙස්. අපි දාගත්ත පංච උපාස්කන්ධ දැනුම්, පටිසමුප්පාද දැනුම්, ආයතන දැනුම් කියන ප්‍රශ්නේ නෙමෙයි කෙලෙස් ප්‍රශ්නේ. ඔන්න ඔය කෙලෙස් ප්‍රශ්නේ සිදුවෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයෙන් ඉස්මතු කරලා පෙන්වන්නේ. ඒ අවංක කෙලෙස් ප්‍රශ්නේ. ඔන්න ඔය කාරණාවට බුදුරජාණන් වහන්සේ අපි තුල අවංකවම මේ ධර්මයේ මේ විදිහට අපි ඉගෙනගෙන අපිට මේ කල්පනා කරන්න යමු වෙලා යම් කිසි මොහොතක ඇත්තටම අපේ කෙලෙස් ප්‍රශ්නියත් එක්ක අපේ ජීවිතය ගත කරන තැනදී අන්න බුදුරජාණන් වහන්සේ හරියට දැක්කනම් අපට ඒ කාරණාවට අදාළ කරුණු කියලා දෙයි. හැබැයි ඉතින් අපට ඒ chance එක නැහැ. අපට එනන් දැන් මොකද තියෙන්නේ? අපිටම මේ ධර්මයේ සෑම දෙයක් එක්කමයි අපට මේ කාරණාවට ඊතර වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරගන්න තියෙන්නේ. දැන් අපට කොච්චර අසරණ භාවයක්, කොච්චර කෙලෙස් භාවයක් ප්‍රකට වුණත් ඒ කාරණාව අපේ සැබෑම උපකල්පන වලින් තොර අපේ සැබෑ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඒකටම සැබෑවටම ප්‍රතිපදාව විචක්ෂණශීලී බව දෙන්න බුදුරණන් වහන්සේ නෑ. ඒ නිසා අපි මේ සියලු සමස්ත ධර්මයට අනුගත වෙන්න වෙනවා. අන්න එතනදී ධර්මයේ තියෙන වැදගත්කම තියෙන්නේ. අන්නේ කාරණාවත් එක්ක. එතකොට තමයි අපට කොහොම හරි මේ සරණ ඉස්මතු වෙලා ප්‍රතිපදාවක් දහම් ප්‍රතිපදාවකින් යෝනිසමනසිකාරයට යොමු වෙන්න පුළුවන්. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ වර්තමාන මනෝවිද්‍යාත්මක ලෝකයේ දැන් මේ අලුතෙන්ම මනෝවිද්‍යාව ගැන කතා කරන අය පවා මේ I කියන මම කියන අදහස දෙන ඉංග්‍රීසි වචනයමයි illness කියන වචනය හැදෙන්නේ. ලෙඩවීම. එතකොට දැන් මේ අය දකිනවා මේ මම කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි එයාට යන්න පුළුවන් උපරිමය මම ඉඳලා මම වැරදි කියන තැන දක්වා පමණයි නේද ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පිට මේ නිදහස් වීම කියන එක දකින්න බැරි බව ඒක ඒ අයගේ දැන් ඒ ක්‍රමවේදය තුළ අහිමිනේ ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ඒ සෑම දෙයකටම පාදක වෙන්නේ ලෝකයේ යම් කිසි කරුණු ටිකක්. වැරදි කියන්නේ මම වැරදි කියන කාරණාවට පාදක වෙන්නේ යම් කරුණු ටිකක්. කෙලෙසිය තුලින් ඉස්මතු වෙන සංයෝජන කියන කාරණාව නෙමෙයි. කෙලෙසිය තුලින් ඉස්මතු වෙන සංයෝජනය කියන කාරණාව බුදුරණවහන්සේගේ ධර්මයෙන් විතරයි හම්බෙන්නේ. අර උපේක්ෂාවකට යොමු වෙන උපේක්ෂා විදීමක් කියලා හම්බෙන්නේ. අන්න ඒ වගේම තමයි තමන් වැරදි කියලා හම්බෙන්නේ හිතපු දෙයින්. තමන් වැරදි කියලා හම්බෙන්නේ කරන දෙයින්. හැබැයි තමන් වැරදි බවින් මේ දේ කරන්නේ ඒ නිසා වැරදි කියන කාරණයි අනත්ත ලක්ෂණ සූත්‍රය කියන්නේ. රූපම් භික්ඛවේ අනත්තා. රූපය අනාත්මයි. රූපය ආත්ම වූයේ නම් මෙසේව මෙසේ නොව කියලා පවත්වන්න පුළුවන්. නමුත් රූපේ මහණෙනි අනාත්මයි. ඒ නිසා එසේ පවත්වන්න බෑ. අනාත්මයි. අන්න අනාත්මය කියන කාරණාව තියෙන තැනදී සහ මම කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අපට කරුණකදී වැරදි ප්‍රකට වෙනකොට මම ඉන්න නිසායි කරුණක් වැරදි ප්‍රකට වෙන්නේ. ඒ කරුණ මුල් කරගෙන අපි මම වැරදි කියලා අපට ලැබෙනවා. කොහෙන් ගියත් ආයේ මම හරි දෙයකට අහු වෙලා. බුදුරණවහන්සේ පෙන්නපු ස්වභාවයෙන් ධර්මයෙන් විතරයි සක්කාය දිට්ඨිය හම්බ වෙන්නේ. ඉතින් ඒකයි මේ ලෝකේ එක විදිහට හැමෝම හොයාගෙන ගියත් අර උත්තමයා හොයාගත්ත තනියම හොයාගත්ත සහ
තනියම හොයාගත්තේ තව කෙනෙකුට හොයාගන්න පුළුවන් වෙන විදිහට කියලා දෙන එක. කොච්චර අසාමාන්‍ය දෙයක්ද. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සානස මේ රෝබාංශ විස්තර කරපු ස්පර්ශය ගැන කාරණයක් අහන්න මේ දැන් සානස අපි පංච පාදානස්කන්ධය අපි විඥානය කිව්වම ප්‍රකට දැනීමත් එක්ක මේ සානස විමසන්නේ. දැන් මෙතනදී සානස ඒ අර්ථයෙන්මද කියන්නේ ස්පර්ශය දැන් චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං කියන එකේදී මේ ප්‍රකට දැන ගැනීම කියන කාරණයට නැත්තම් සානස ඇහැ රූපයයි කියලා මේ මැනීමන් ඒ මැනීමවද කියන එක පැහැදිලි කර දෙන්න සර්. දරුවන් සරණයි. ඇහැ දැන් අපි හිතමු බුදුරන් වහන්සේ පෙන්නපු පස්සේ ඥානය ආවනම් එතකොට එන පස සමුදේ ඥානය හම්බෙලා විමුක්තිය කියන කාරණාවට එන්නේ. විමුක්ති රසයේ භුක්ති විඳින්නට ඕනේ. එතකොට අපි හිතමු ඇහැයි රූපයයි කියන මැනීමම කියන කාරණාවත් එක්ක අපි පස්සේ කියන කාරණාවක ලැබීමක නිර්වචනයක් වෙනවා නම් එතනදී පස්සේ ඥානයට පස සමුදේ ඥානයෙන් ඊතර වීමේ විමුක්ති රසය කියන එක හම්බෙන්නේ නැහැ. මොකද මැනීම කියන කාරණාව තුළින් ලැබීමේ ඥානයක් එනවා. එතනදී. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම මේ සෑම දෙයකදීම පස්සේ කියන කාරණාව දැන් අපි මේ දැන් ඇහැටත් පස්සේ අපට යම් මට්ටමකට අපි මේ අහලා ඉගෙන ගත්ත කරුණු ඔස්සේ අපට යම් මට්ටමකට අර මේ කයේ පස්සේ කියන කියන්නේ ලෝකයේ පස්සේ කියන නිර්වචනයේට එහා ගිහිල්ලා හිතන්න පෙළඹිලා තියෙනවා. මොකද ලෝකයේ පස්සේ කියන කාරණාවට පෙන්වන්නේ කයත් එක්කනේ. කයත් එක්ක ඒ ලැබෙනවා කියන කාරණාව, හම්බ වෙනවා කියන කාරණාවත් එක්ක. හැබැයි හම්බ වීමේදී අපි පස්සේ කියනකොට ඇහැයි රූපයයි හරි ඇති බවකට නැත්නම් ඒක නිර්වචනයකට යොමු වෙලා නම් පස්සේ ඥානෙ එන්න එතකොට තවත් අපි නිරෝධේ ඥානෙ නැත්නම් විමුක්ති රසය කියන කාරණාවට එන්න ඉඩ නැතිනවා. හැබැයි අපිට හිතන්න කල්පනා කරන්න ඇස දැන් ආයෙ බලන්න ඕනේ. ඇස රූප කියන කාරණාවේ බෙදා ගැනීම කියනකොට ඇස රූප කියන එකදී ඇසක් සහ රූපයක් එක වෙන් වශයෙන් දැන් අපිට ඒක ඇත්තටම හොයන්න ඊළඟට හොඳයි හොයන්න. දැන් ඇහැනේ හොයන්න ඕනේ ඊට පස්සේ. ඇහැ කියන්නේ මොකද්ද කියලා. ඒකට ඒක හම්බෙන්නේ නැහැ. හැබැයි හොයන්න අපි පෙළඹෙන්නේ මේක හම්බ නොවීම නිසා නම් ඇහැ හොයන්න පෙළඹෙන්නේ පස්සේ හම්බ නොවීම නිසා නම් ඊළඟට ඇහැ හොයන්න ආය පෙළඹෙන්නේ නාම රූප හොයන්න පෙළඹෙන්නේ ඇහැ හම්බ නොවීම නිසා නම් තාම පස්සේ ඥානිය හම්බෙලා නැහැනේ. තාම පස්සේ ඥානිය හම්බෙලා නැහැ. පස්සේ ඥානිය හම්බුණා නම් විමුක්ති රසයේ භුක්ති විඳින්න වෙනවා. ඒ පස්සේ ඥානිය හොයාගන්න චක්කු නැත්නම් සලායතන ඥානියට යන්න වෙලා සලායතන ඥානියට යන්න උනේ පස්සේ ඥානිය හරියට හම්බ නොවිච්ච නිසා හම්බ වුණා නම් යන්න ඕනේ නැහැ. හම්බ වුණා නම් යන්න ඕනේ. එහෙනම් හම්බ නොවීමනු යන්නේ. හම්බ නොවීමෙන් යනවනම් ඒ හම්බ නොවීම කියන්නේ මරද්දක් කියන එකනේ. හැබැයි හොයන්න අපි හොයාගෙන යන්න වෙනවා. අපි කල්පනා කරගෙන යන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි පස්සේ පිළිබඳව තව කතා කරද්දී ওই පිළිබඳව තව විස්තර කතා කරමු. තවත් මොකද මේ පස්සේ පිළිබඳව තව අපි අර මොකද්ද පහනිදාන සූත්‍රේ කරුණුත් අරගෙන ගොඩක් ස්පර්ශය පිළිබඳව කතා කරන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්ස්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ අර අපි අර ඉස්සර ගන්න අර උදාහරණයක් අර මේ අර කකයන් නිවේ ගැටලා තියෙනවා අර එක සැරේට අවධානය දැන් ස්වාමීන් වහන්සේ මොකටද කියනවනේ ඔය එක සැරේට අවධානය දානවා කියලා වචනයක් දානව නේද ඔය හැම වෙලාවෙම. මට හිතෙන මේ උදාහරණ ටික වැඩක් නැහැ කියලා මේ කියන්නේ. මේ මොකද එක සැරේට කියන කතාවත් එක්ක බුදුහාමුදුරුවෝම කතන්දර දැන් එක සැරේට දානවා අර කම එක කියලා. දැන් ඔතනදී අර මේ ඒ උදාහරණේ යම් කිසි මට මුල් කෙනෙකුට කීව මම හිතන්නේ එහෙමවත් නොකිය ඉන්නේ හොඳයි කියලා. මේ එතකොට මේ දැන් අර කෙලින්ම මේ ඉපදීමෙන් උපදින බව දකින්නවා වගේ කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. හැබැයි දැන් ඔන්න එක දිගට විඳීමක් තියෙද්දි
අන්න එතනදී එහෙම කෙනෙකුට එන පජානාති වල ඉක්ම වෙන්න බෑනේ. අන්න නමුත් ඉස්සෙල්ලා කතා කරන්නේ පජානාති ඊට පස්සේ ටිකද පජානාති පස්සති. නමුත් අර වගේ කෙනෙක් ඊට රැවටෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. දැන් මම මේ කෙලින් මේ පස්සති වීමක් තමයි මගේ මේ වෙන්නේ කියලා මොකක් හරි. මොකද දැන් එයාට උපදින හැටිම උපදිනවා කියලා. හැබැයි එයා එතන දැක්කේ අර ඒතර හි නැත්තම් දැන් කියන ස්වභාවය. ඒ කියන්නේ ඒතර හි පච්චුප්පන්නන් කියන එක නෙමෙයි. ඒ හින්දා එයාට අර එක දිගට අරමුණක් තියෙද්දි නැත්තම් ඒකෙදින් කිසි දවසක එයාට හොයාගන්න බැරි වෙන්නේ. ඔන්න අරමුණු මාරු වීමක් එයාට අදාළයි. එතනදී එයා ඒක හොයාගන්න පුළුවන්. නමුත් අර එක දිගට අරමුණක් තියෙද්දි නැත්තම් ඇහෙන් මොකක් යමක් දකින්න කියදී අන්න මේ භූත මිද හටගත්ත බවක් මෙන්න මේ ස්වභාවය දකින්න බැරි ස්වාමීන් වහන්සේ. ප්‍රඥාව නැතිකම වෙන්නේ. නමුත් අර උදාහරණේ අර වගේ තැනකින් ගත්තොත් කෙනෙක් උඩ රැවටෙන්න පුළුවන් නැති කියලා බලන්න. තේරුවන් සරණයි. ඔව් ඒක ඇත්ත. මොකද හේතුව ඒක නෑ ගන්න එකත් එක. මම ඔකට තවත් එකක් කියනවා. දැන් අතරම බුදුරණවහන්සේගේ ධර්මයේ කියන කාරණාවක් එක කවදාවත් පස්සේ කියන කාරණාවක් හෝ වෙන කිසිම දෙයක නිර්වචනයක් දෙන්න බෑ. ලෝකේ මෙන්න මෙහෙම අපි හිතනවට වඩා දෙයක් කියන කාරණා බුදුරණවහන්සේට යොමු කිරීමක් කරන්න වෙන කිසි දෙයක් කරන්න බෑ. දැන් බලන්නකෝ යස කුල පුත්‍රයාට ගේ තාත්තට කියනවා ඔබ ඔතන ඉද්දි පුතාව හම්බෙයි. නැත්නම් ආයේ අපි තව එක තැන්වල කතා අහලා තියෙන්නේ. හැබැයි දැන් බුදුරණවහන්සේ ඒ කාරණාව දෙනවා. එයාට වෙන කාරණාවක් ඉස්මතු කරලා පෙන්නන්නේ. අරයාගේ ඒ හිතන දේ වෙනස් කරන්න. අර තියෙන කෙලෙසිය අයින් කරන්න. හැබැයි ඒක අයින් කරන්න නැත්නම් සහ අර බුදුරණවහන්සේ කියන කාරණා අනුගත කරගන්නට බුදුරණවහන්සේ වෙන කාරණාවකින් එයාට පැහැදිලි කරලා පෙන්නනවා මේක මොකද්ද කියන කාරණාව. දැන් යම් කිසි කෙනෙක් ඒක තමයි එච්චරට මෝඩකම කියලා කියන්නේ. දැන් අවශ්‍යතාවයකින් දැන් අපි ගත්තොත් එහෙම මේ විදිහට මේ ටීවී එකක් බලන් ඉද්දි මෙහෙම කෑම කනකොට රස තේරෙන්නේ මේ කරුණු කතා කරනකොට එයාට අවශ්‍යතාවයක් ඉස්මතු වෙන්න ඕන මිසක් ලෝකයේ ගත්තට පස්සේ ලෝකයේ දැන් ඔන්න හරි අපට තේරුණා. කියන්නේ කොච්චර අඥානකමක්ද ලෝකේ. ඊළඟට ඒක පාදක කරගෙනම යම් කිසි කෙනෙක් හරි දැන් මේකයි දකින්නේ කියලා හිතනවනම් ඒක ලෝකේ කොච්චර අඥානකමක්ද. කියන්නේ බුදුරයන් වහන්සේට යොමු වෙන්නට ඕනේ. මෙච්චර වැදගත් ධර්මයක් බුදුරන් වහන්සේ කියලා දීලා තියෙන අපිට නොතේරෙන දෙයක්. අපි හිතාගෙන ඉන්න දෙයට එහා ගියපු දෙයක්. දැන් අපි ගත්තොත් එහෙම ඇත්තටම ගත්තොත් ඇසයි රූපය විඥානය එකතු වීමෙන් ස්පර්ශය කියන්නේ අපිට හිනම් කියලා දෙන්න වෙනවා. ඇත්තටම මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඇස රූපය කියලා එකක්. ඒක අපි අර ඉගෙන ගන්න යොමු වෙන කෙනත් එක ඊට දාලා කතා කරන්න වෙනවා. හැබැයි අර සමස්තයක් වශයෙන් අඩුම බුදුරන් වහන්සේ අපි දන්න විද්‍යාඥයන්ට වඩා ඉහළ කෙනෙක් කියන කාරණාවට ඒක නිසා හොයන්න පෙළඹෙන්න ඕන කියන එක. ඔය ධර්මයේ අහන අපි මම ඇත්තටම අපි කතා කරොත් සාමාන්‍යයෙන් ඉස්සල්ලාම අපි කෙනෙකුට බණක් කියන්න යමුනහම ඒ කියන කාරණාවත් එක 1000කින් එකක්වත්නේ මේකට අහපව් හොයන්න ඕන කියලා ඉන්නේ. අනික සමස්තයක්ම එන්නේ නැහැ. එතකොට ඒ 1000කින් එකක් හරි හොයන්න ඕනේ කියලා එන්නේ එයාට හිතන්න පෙළඹිලා තියෙනවා බුදුරන් වහන්සේට එහා දෙයක් කියලා තියෙනවනේ කියලා. අන්න එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ අවශ්‍යතාවයක් කියනවා. හැබැයි ඒ තමන් ඉන්න කාරණාව වැරදි කියලා හම්බෙන්නේ නැතුව බුදුරන් වහන්සේව හොයන්න ඕනේ කියන කාරණාවක් එන්නේ නැහැ. ඉතින් ධර්මයේ එක ගන්නකොට ඒ සියල්ලක්ම වැරදි. බුදුරන් වහන්සේට යොමු කරගන්න ඕන නිසා කතා කරන දෙයක් හැරෙන්නට ධර්මයේ කියන කාරණාවක් කතා කරන්න බෑ. ඉතින් එහෙම අනිවාර්යෙන් දෘෂ්ටිගතික වෙනවාමයි ඒ කාරණාව එක්ක. කිසි විදිහකින් අතර වෙන්නේ නැහැ. ඉතින් අපි අර ධර්මයක් කියලා කතා කරොත් සම්පූර්ණයෙන් ඉතින් ඒක වැරදි. නමුත් ඉතින් මේකට යොමු කරගන්න කතා කරන එක තමයි ඉතින් ගොඩක් කරන්නේ. ඒක සමහර වෙලාවට ඉතින් අපි මේ පැත්ත ගැඹුරින්ම හිතනකොට ඇයි කියන්නේ කියලා හිතෙනවා තමයි. ඉතින් අපේ කෝණයෙන් අපි බලන්නේ. අපි කල්පනා කරන කෝණයෙන් අපි බලන්නේ. දැන් ඒ මනුස්සයාගේ තියෙන සම්පූර්ණ දෘෂ්ටි අයින් කරලා මේ පැත්තට යොමු කරගන්න එකට වඩා අපට මේ සත්‍යවාදී කියන තැනත් එක්ක අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් එක්කනේ බලන්නේ. ඉතින් ඒ නිසා එහෙම බලනකොට ඔක්කොම හිස් දෘෂ්ටි වලටමයි යන්නේ. ඊට දරුවන් සනස ගොඩක් මේ ඔබ වහන්සේ සම්පූර්ණ ප්‍රශ්නයක් හොදන්න අන්තිම වෙලේ පොඩ්ඩක් මේ අන්තිම හරියට ඩිස්කනෙක්ට් වුණා. ඒක සමානයි. දරුවන් සනස දැන් අර
අපි දැඩිව මම ඉන්නවා රූප බලනවා මම ඉන්නවා විඳිනවා දැන් මේ මතේම ඉන්නවා මිසක් ඒකට විකල්ප කිසිම අදහසක් නැතුව ඉන්න මොහොතක ඒකට අභියෝගයට ලක් කරන්න පුළුවන් විදිහේ ඒ චින්තනයක් මෙහෙවන ඒ වගේ ඒවා මං හිතන්නේ කෙනා ඒකට යොමු කරගන්න වටිනවා කියලා පෙරවත් සරණයි. ඔවර බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කියන එකයි වැරද්ද තියෙන්නේ. අර ලෝකේ මට්ටමින් කියන යාව අභියෝගයකට ලක් කරලා අයින් කරන එක වැදගත්. නමුත් දැන් ඒක අද අපි ගත්තොත් එහෙම ලෝකයේ ඇත්තරම ගත්තොත් අපිට සම්පූර්ණයෙන්ම අපි කියන්නේ වික්ෂුවක් කතා කරනකොට යම් කිසි දෙයක් හරි දැන් මේ කතා කරන්නේ බුදුරණවහන්සේ කියපු දේනේ කියන කෝණේ ලෝකයට ගිහිල්ලා තියෙනවනේ. ඔන්න ඕක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක නිසා මේ ලෝකයා එච්චරටම ඇඳෙනවා. නමුත් ඉතින් නුවණ තියෙන කෙනෙකුට එන්න ඒක උපකාරයක් තියෙනවා. ඒ කෙනෙක් හරි ඇද ගන්න පුළුවන්. එච්චරයි. එහෙම නැත්නම් ඉතින් මේ ලෝකේ එච්චරටම දැන් ඇයි අපි මේක ඉගෙන ගනිද්දී භාෂාවට විතරක් අනුගත වෙලා ධර්මයේ කියලා හිතන්නේ? එච්චරටම අපි හිතන්නේ නැහෙනේ. ඒ කියන්නේ සමස්තයක් වශයෙන් මේ ලෝකේ බලනකොට දැන් බුදුරණවහන්සේ පිරිනොම් පාන 2562ක් 3ක් ගිහිලා තියෙද්දි කොහෙනම් මේ විදිහේ චින්තනයක් කෙනෙක් අහන්නද? එහෙම අහන්න එහෙම කෙනෙක් ඉගෙන ගනීද? දැන් හැමෝම යන්නේ ලෝකේ මේ කොච්චරනම් බුදුරජාන් වහන්සේගේ යයි කියලාම එක එක නිර්වචන ඔස්සේනේ. එච්චරටම පැටලැවෙන ලෝකයක් නේ තියෙන්නේ. ඉතින් අර යම් හරි අර වගේ උපකාරයක් හැරෙන්නට යොමු වෙන්න කරන උපකාරයක් හැරෙන්නට වෙන කිසිම දෙයක් මේ ලෝකේ කාටවත් කරන්න බෑ. මොකෙන් හරි දැන් අපි හිතමුකෝ අපි දැන් මේ පස්සපච්චය වේදනා කතා කරන්න වෙනකොට අපි යම් කිසි විදිහකින් මේකට මොනෝහර නිර්වචනයක් දාගෙන හිටියනම් ඒක වර්ධින විදිහට ඒක කරුණු ඉස්මතු නොවන විදිහට තථාගතයන් වහන්සේට යොමු වීමක් නේත් කරන්නේ. දැන් අතනදීත් යොමු වෙනවා විද්‍යාවේ වැරද්දත් එක්ක යොමු වීම. හැබැයි විද්‍යාවේ වැරද්දත් එක්ක බුදුරණවහන්සේට යොමු වෙන්නේ. දැන් මේ වගේ අපි කතා කරනකොට අපි ධර්මය අරන් නැහැනේ. අපි අපේ කෝණ දෘෂ්ටි ටිකක් අරන් තියෙනවනේ. අන්න ඒකේ වැරද්ද ඉස්මතු වෙලා ආයෙත් බුදුරණවහන්සේට යොමු වෙනවා. හැබැයි දැන් අවශ්‍යතාවය කලින්ට වඩා වැඩි. හැබැයි යම් කිසි කෙනෙකුට තියෙන්න පුළුවන් මේ අවස්ථාවෙත් ලොකු අවශ්‍යතාවයක්. ඉතින් අපි අර සමාජයක් හැටියට මේ ධර්මයේම කියන කතාව එක්ක ලෝකයේ එහෙම කතා කරනවා නම් ලෝකේ කියන්නේ සමාජයකට කතා කරන්න බුදුරණවහන්සේගේ ධර්මයේ කතා කරන්න ඒ කෙනාගේ ඒ මිනිස්යාගේ ආකල්ප එක්ක නැතුව පිරිසුදු ධර්මයේම අපි කතා කරන්න යමු වෙනකොට අපට වෙන එහෙනම් කිසිම දෙයක් කතා කරන්න බෑ. මොකද හේතුව අපට කතා කරන්න තියෙන්නේ මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද, සංකාර කියන්නේ මොකද්ද, විඥාන කියන පටිභානේ වැටහෙන්න නැත්නම් අර මේක විග්‍රහ කරලා මේ වැරද්දක් ඉස්මතු කරලා පෙන්වන්න මෙන්න මේ කරුණු අපිට දැන් අපි වැරද්දක් පෙන්වන්නේ අපේ පැත්තේ ඉඳලානේ. අපි හරි පැත්ත කියන කාරණා අපිට කාටවත් පෙන්වන්න බෑනේ. වැරද්දක් පෙන්වන අපේ පැත්තේ ඉඳලා. අතෙන්ද යමු කිරීමක් අපේ පැත්තේ ඉඳලා වැරද්දක් පෙන්වනවා. දැන් අපි ගත්තොත් දැන් මේ සාකච්ඡාවේ අපි ඔයාලට මේ පිරිසක් එකතු වෙලා අපි මේ කරන සාකච්ඡාවේ දැන් මේක අපි හිතමු යම් කිසි කෙනෙක් අහන්න පෙළඹෙනවා කියලා මේ අලුතෙන්ම එයාලට මේක වැරද්දක් තේරෙන්නේ නැහැ, හරියකට තේරෙන්නේ නැහැ. දැන් මේ කරුණු කතා කරපු ටිකත් එක්ක අපි ඒ විදිහේ චින්තනයක් හැඩගැස්සিলা ඉන්න නිසා අර විද්‍යාවේ චින්තනයකින් හැඩගැස්සিলা ඉන්න කෙනෙකුට ඒකේ වැරද්ද අතහරින්න ඒක උපකාර වුණා වගේ මේ චින්තනයක් අපට හැඩගැස්සিলা ඉන්න නිසා අපට ඒක අතහරින්නට උපකාරයක් වෙනවා. ධර්මයේ කියන ඒ ගැඹුරින් එක පෙන්නනකොට. හැබැයි මෙහෙම චින්තනයකටවත් යමු නැත්නම් අපි හිතමු විද්‍යාව චින්තනයක් යමු නොවිච්ච කෙනෙකුට ඒ කරුණු කියලා වැඩක්ම නැහැ. එයි එයාට ඒක ඇත්තයි කියලා හම්බෙලත් නැහැනේ. අන්න ඒ වගේ. එහෙනම් අපිට මේ කාරණා තුළදී අපට බුදුරන් වහන්සේගේම දේ ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි අපේ මේ චින්තනය ඇති වෙච්ච නිසා. නැත්තම් ඒ කාරණාව පෙන්වන්න බෑ. ඒත් පෙන්වන්නේ අපේ වැරද්ද. ඒත් පෙන්වන්නේ අපේ කෝණයෙන් අපට මේ සමාජයත් එක්ක නැත්තම් මේ විදිහට සාකච්ඡා කිරීමත් එක්ක ලෝකේ හම්බ වෙන කෝණයත් එක්ක ඒත් පෙන්වන්නේ. වෙන දෙයකින් නෙවෙයි. ඉතින් සමාජයේ තියෙන වැරද්දක් තියෙනවා. අපි ලෝකයා හිතන ක්‍රමයේ තියෙන වැරද්දක් තියෙනවා. ඒ තමයි
අපි හැම වෙලෙම හරි දේ ගන්නවා. කොහෙන් ගිය සක්කාය දිට්ඨියනේ. ඔන්නෝක තමයි ලෝකයාගේ කොහෙන් ගියත් තියෙන දේ. ධර්ම ඉගෙන ගත්තත් තියෙන දේ. හැබැයි අර දැන් මේ කතා කරන ක්‍රමයට එක අපි හොඳට හිතලා බැලුවොත් ශ්‍රද්ධාවට යොමු වෙනව හැරෙන්නට වෙන කිසිම දෙයක් ඉස්මතු වෙන්නේ නැහැ. ඉතින් යමෙක් දහම දකීද ඔහු බුදුන් දකී. වෙන දෙයක් වෙන්නේ නැහැ. යමෙක් බුදුන් දකීද ඔහු දහම දකී. වක්කලී ස්වාමීන් වහන්සේට කියන්නේ. එච්චරයි වෙන්නේ. මන්ද මොනවා හරි හම්බුනේ මටද මොනවා හරි හම්බුනේ නෑ කිසි දෙයක් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ලෝකයක් හැටියට බලනකොට ලෝකයකට සාධාරණ නෑ බුදුරණවහන්සේගේ ධර්මයේ. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝනායන් ධම්ම දුප්පඤ්ඤස්ස කියනවනේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ විදිහට අපි ප්‍රඥාවන්තයෝ කියන එක නෙමෙයි. පොඩ්ඩක් හරි මේක හොයන්න ඕනේ. මේකටම අනුගත වෙන්න ඕනේ. මේක එච්චර වැදගත්. මේක මේ විදිහට ඉගෙන ගන්න ඕනේ කියන කාරණාව එක්කයි අපි මෙච්චර මේකේ ගැඹුරු කාරණා මේකේ මේ තියෙන අපිට සැඟවෙච්ච කාරණා මේකේ මේ තියෙන අපට ඉවර නොවෙච්ච පැති අපි මේ කතා කරන්න යමු වෙන්නේ. ත්‍රිවස් සරණයි. එහෙනම් අපි අවසන් කරමුනේ. පැයකමාරක් ගියා. එහෙනම් ඉතින් හොඳයි මම හිතන්නේ මට නම් සතුටුයි ධර්මයේ කතා කිරීම තුළින් ඔයාලටත් සතුටක් ඇති වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ අද දවසේදී මම හිතන්නේ අසාමාන්‍ය විදිහට ඒ උත්තම බුදුරණවහන්සේ විස්මතු වුණා. ඉතින් ඒ උතුම් බුද්ධ අනුභවයේ සත්‍යයි. ඒ උත්තමයාගේ බුදුමින් පිට වුණ ඒ උතුම් ධර්මයේ සත්‍යයි. ඉතින් ඒ උතුම් ධම්මානුභවයේ සත්‍යයි. ඒ වගේම ඒ පිළිවෙතට යොමු වෙච්ච සංඝ රත්නයේ ගුණ සත්‍යයි. ඒ වගේම මමත් මේ ධර්මයේ කතා කරන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේම ඉස්මතු කරන්න ඕනේ කියන අදහස පාදක කරගෙනමයි යත් සත්‍යයි. ඒ වගේම අපි ධර්ම ශ්‍රවණයෙන් සාකච්ඡාවෙන් අපි තුල ඇති වූ ගුණ ධර්ම තුලින් මේ රැස් කරගත්ත ඒ පුණ්‍යානුභව බලයෙන්ද සීල සත්‍යානුභව බලයෙන්ද මේ ලෝකයට ශ්‍රී ලංකාදීපයට උදා වී තිබෙන කොරෝනා වසංගත බිය සම්පූර්ණයෙන් දුර වී සැමට සතුටින් ජීවත් වීමට පහසුවෙන් ජීවත් වීමට උපකාර වේවා. ත්‍රිවංශ සරණයි.